right. එතකොට දරුවනේ අපි 15 වන කාණ්ඩේ තමයි හිටියේ. ඒ වීඩියෝ එක බලන්න මුල ඉඳලා. එතකොට ඔයාලට තවදුරටත් මොනවා හෝ ගැටලුවක් තිබුණොත් නැවත ඒකෙන් බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මේ 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අපි ගත්තා. මම නැවත මුලට මතක් කරගෙන එන්නම්. in pass, right, SBBI, right. එතකොට nitrogen, phosphorus, arsenic, antimony, bismuth. මෙන්න මේ මුලත් ද්‍රව්‍ය ගත්තාම මේවායින් අපිට ඇත්තටම මේ සම්බන්ධව වැඩි කතා කරන්න උවමනාවක් තිබුණේ. අපි නයිට්‍රජන් ගැන කතා කරේ. ඒ යටතේ අපි කතා කරා N2 ගැන කතා කරා. ඊළඟට මෙයාගේ ඔක්සයිඩ් ගැන කතා කරා. ඊට පස්සේ එයාගේ ඔක්සෝ අම්ල දෙකක් ගැන කතා කරා. නයිට්‍රස් සහ නයිට්‍රික්. නයිට්‍රික් වල ප්‍රතික්‍රියා ගැන කතා කරා. right. එතකොට ওই ටිකේ තමයි අපි නතර උනේ. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ඇමෝනියා වලට. ඊට පස්සේ අපිට යන්න තියෙන දරුවනේ ඇමෝනියා වලට. එතකොට ඇමෝනියා එන්න. ඇමෝනියා ගැන මොනවද කියන්න පුළුවන්? ඔයාලා දන්නවා පන්තියේදී අපි නිතරම කියනවා කටුක ගන්ධයක් සහිත. කටුක ගන්ධයක් සහිත විෂ සහිත ප්‍රබල ගන්ධයක් සහිත විෂ සහිත වායුවක්. right? විෂ සහිත වායුවක්. ඊළඟට බාෂ්මික වායුවක්. ඒ නිසා මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඊළඟට මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භස්මයක් යලි කැඩෙනවා ඇමෝනියම් සහ OH- වලට. මේ ඇමෝනියම් කියන එක ඇමෝනියාවල අපි සලකනවා ඇමෝනියාවල සංයුග්මක අම්ලය තමයි ඇමෝනියම් කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ඇමෝනියා වලට පුළුවන් මේ විදිහට H+ එකක් දායක කරලා ඇමෝනියම් වලට පුළුවන් ප්‍රෝටෝන දායකයෙක් හෙවත් අම්ලයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒතර මේකෙන් අපි කතා කරන්නේ ඇමෝනියා වල බාෂ්මික ගුණයත් ඇමෝනියම් වල ආම්ලික ලක්ෂණයක් තමයි අපි මේ ප්‍රතික්‍රියා ටිකෙන් කතා කරන්නේ. right. එතකොට ඊට අමතරව ඇමෝනියා වල බාෂ්මික ගුණය කතා කරන්න පුළුවන් අපිට තවදුරටත් මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රබල භස්මයක් වන හදනවා ඇමෝනියම් සල්ෆේට් සමග ජලය. ඒතර මේ ඇමෝනියා වල මූලික ගුණාංග නැත්නම් බාෂ්මික ලක්ෂණ ඇමෝනියා බාෂ්මික බවත් එයාගේ සංයුග්මක අම්ලය ආම්ලික බවත් පෙන්눔 කරන එයාගේ ආම්ලික ගුණාංග බාෂ්මික ගුණාංග පෙන්눔 කරන ප්‍රතික්‍රියා සෙට් එක තමයි දරුවනේ ඔය. right. ඒතර අපි ඒ ටික ලියලා අපි යමු ඊට පස්සේ ඇමෝනියා වල ඉතිරි කරුණු ටිකට. right. ලියමු. ඇමෝනියා ප්‍රබල ගන්ධයක් සහිත කටුක ගන්ධයක් ප්‍රබල ගන්ධයක් සහිත අවර්ණ විෂ සහිත වායුවකි. ප්‍රබල ගන්ධයක් සහිත විෂ සහිත වායුවකි. පහසුවෙන් ජලයේ දියවි බාෂ්මික ද්‍රාවණයක් ලබා දේ. බාෂ්මික ද්‍රාවණයක් ලබා දේ. කියලා මෙන්න මේ ටික දාන ප්‍රතික්‍රියා ටික.
ඒ ප්‍රතික්‍රියා ටික දාලා ළමයි මේ ප්‍රතික්‍රියා ටික දාලා ඊට පස්සේ ලියන්න මේක ඉස්සරහින් ලියන්න මෙහි ඇමෝනියම් නැත්නම් NH4+ NH4+ බ්‍රොන්ස්ටඩ් අම්ලයක් ලෙස නැත්නම් අම්ලයක් ලෙස හැසිරේ. NH4+ අම්ලයක් වරහන් තුල නම් සංයුග්මක අම්ලය ලෙස හැසිරේ. මේකෙදී මුකුත් කියන්න ඕනේ ලවණය සහ ජලය ලබා දෙනවා භස්මය අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය ලබා දෙනවා ඇමෝනියා. එහෙනම් මේ ප්‍රතික්‍රියා සෙට් එකෙන් ඔයාලා ඉගෙන ගත්ත ඇමෝනියා භාෂ්මික වායුවක් බව සහ ජලයේ දිය වුණා ජලයේ දිය වෙලා භස්ම ලබා දෙන බව ජලයේ දිය වෙලා භස්ම ලබා දෙන බව. right ඊළඟට දරුවනේ වැදගත්ම වෙන කාරණා ටික තමයි එහෙනම් ඇමෝනියා භස්මයක් ඕකේ ඇමෝනියා අම්ලයක් ඒ වගේම ඔක්සිකාරකයක් ඒ වගේම ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඇමෝනියා වලට පුළුවන් භස්මයක් විතරක් නෙවෙයි අම්ලයක් ඔක්සිකාරකයක් සහ ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරනවා. අන්න ඒ ප්‍රතික්‍රියා සෙට් එක අපි ඊළඟට ඉගෙන ගත යුතුයි. නම් එහෙනම් ලියන්න ඇමෝනියා වල ප්‍රතික්‍රියා ඊට පස්සේ අනුමාත්‍රකාව ලියන්න ඇමෝනියා ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියා. ඇමෝනියා ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියා. ඉතින් අපි ප්‍රතික්‍රියා ටික normally ඉගෙන ගැනීම දරුවනේ කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. මේ ඇමෝනියා ඔක්සිහාරකයක්නේ කාරකයක් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. කාරකයක් විදියට ගන්න ප්‍රසිද්ධ ඔක්සිකාරක වෙන කාණ්ඩය තමයි 17 වෙනි කාණ්ඩය. ඒකේ තියෙන ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා දෙනවා නයිට්‍රජන් සමග HCl. එතනදී වැඩිපුර ඇමෝනියා නම් භාවිත කරන්නේ මේ ප්‍රතික්‍රියාවේදී වැඩිපුර ඇමෝනියා තිබුණොත් ඇමෝනියා HCl එක සෙට් වෙනවනේ අම්ල භස්ම. ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග නයිට්‍රජන් පාඩම් කරන්න ඕනේ නැහැ එතකොට. මේක මතක තියාගත්තම ඉවරයි. මේකෙත් වැඩිපුර ක්ලෝරින් තිබ්බනම් මේ වැඩිපුර ඇමෝනියා තිබුණොත් මේ වැඩිපුර ක්ලෝරින් තිබුණොත් නයිට්‍රජන් ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරලා NCl3 සමග HCl දෙනවා. NCl3 සමග HCl දෙනවා. තව එක ප්‍රතික්‍රියාවක් අපි මෙතනදී කතා කරන ඇමෝනියා වල කියුප්‍රික් ඔක්සයිඩ් සමග එතන කියුප්‍රික් ඔක්සයිඩ් අතර මෙයා විතරක් නෙවෙයි මැංගනස් ඔක්සයිඩ් ලෙඩ් ඔක්සයිඩ් ධන විද්‍යුත් රසායනික ශ්‍රේණියේ මැංගනස් ලෙඩ් කොපර් ධන විරාශ්‍රයේ කොපර්ට විද්‍යුත් රසායනික ශ්‍රේණියේ කොපර්ට පහළ තියෙන ලෝහ ඔක්සයිඩ් ඔක්කොම ඒ කියන්නේ ඉතින් රිදී සහ මොනවාද රිදී සහ මර්කරි රයිට් එයාලගේ ඔක්සයිඩත් මෙන්න මේ ඇමෝනියා මගින් ඔක්සිහරණය වෙනවා. මෙයාලා ඔක්සිහරණය වෙනවා. මෙයා කොපර් බවට එනවා. එතකොට ඇමෝනියා නයිට්‍රජන් බවට එනවා. ජලය හැදෙනවා. ඔන්න ප්‍රතික්‍රියා දෙක. රයිට්. try අහගන්න ඊටම වැදගත් ප්‍රතික්‍රියා දෙකක් ඇමෝනියා ඔක්සිහාරක විදියට ඇමෝනියා ඔක්සිහාරක ලෙස හැසිරෙන ප්‍රතික්‍රියා දෙකක් ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව. එතකොට කොහොමද ඔයාලට අමතක වුණොත් පාඩම් කරන්නේ අමතක වුණොත් කොහොමද ටක් ගාලා මතක් කරගන්නේ කියලා බලන්න. මෙයා ඍණ තුනේ ඉඳලා එයාට යන්න පුළුවන් ඊළඟ තැන. එයා ඔක්සිකරණය වෙන්න එපයි. හාරකයා කරණය වේ. කාරකයා හරණය වේ. මෙයා හරණය වෙන තැන නිකම්ම හිතන්න පුළුවන්. බිඳුවේ ඉන්නේ
එහෙනම් අනිවාර්යෙන් යන්න ඕනේ කොටද ඍණ එකටනේ. එහෙනම් HCl තමයි හදන්නේ මෙයත් එක්ක එකතු වෙලා HCl හදනවා. ඒක ෂුවර් එතකොට. මේක චුට්ටක් ඒතර මතක තියාගන්න ඕනේ ඍණ 3 ඉඳලා ඊළඟට එන ප්‍රසිද්ධ තැනට එනවා. ඍණ 3 ගාවට ඍණ 2 ඍණ 1 ටිකක් තරම් ප්‍රසිද්ධ ඔක්සිකරණාංක නෙවෙයි ළමයි නයිට්‍රජන් වල. ඊළඟට බිඳුව මෙයා නයිට්‍රජන් බවටම ඔක්සිකරණය වෙනවා ඇමෝනියා වල ඉඳලා. එතකොට ඒක මතක තියාගන්න ඕනේ නයිට්‍රජන් වලට එනවා කිය. එහෙනම් ඇමෝනියා ක්ලෝරින් මගින් ඔක්සිකරණය කරන්න පුළුවන් නයිට්‍රජන් බවට. ක්ලෝරින්ට මොකද්ද වෙන්නේ කියන එක පාඩම් කරන්න ඕනේ නැහැ. නිකම් HCl. එහෙනම් නයිට්‍රජන්ට එනවා කියන එක විතරයි අපි චුට්ටක් ඔළුවේ තියාගන්න ඕනේ. එතනින් එහාට වැඩේ ලේසි. වැඩිපුර ඇමෝනියා තිබ්බොත් HCl එක සෙට් වෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් නයිට්‍රජන්. වැඩිපුර ක්ලෝරින් තිබුණොත් මෙයාත් එක සෙට් වෙනවා NaCl එකතු වෙලා හදන්නේ මොනවද NCl3. තව විශේෂ කාරණාවක් එතන දැනගන්න ඕනේ මේ NCl3 වල. මෙතින මේ NCl3 තියෙනව නේද? මෙයා ජලයත් එක්ක සෙට් වෙනවා. ජල අණු 3ක් එක්ක සෙට් වුණොත් N ඍණ 3 ජලයෙන් H+ අරගෙන NH3 හදනවා. ජල අණු 4ක් එක්ක සෙට් වුණොත් ඒ හදපු NH3 ජලයත් එක්ක සෙට් වෙලා අර කලින් කියපු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. එහෙනම් ජල අණු 4ක් මම මෙතෙන්ට දැම්මොත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග එතකොට Cl+ නේ N ඍණ 3 නම් Cl+ ජලයේ OH එක එකතු වෙලා HOCl හදනවා. මොනවද හදන්නේ? HOCl. මම මේක පේන්නේ නැත්නම් ඔයාලට මම ආයිත් ලියන්නම් කියලා දෙද්දි. දැන්ට දාගමු අපි. එතකොට HOCl හදනවා. හරිනේ? එතකොට HOCl කියන එක විශේෂ දෙයක්. මේක තව කැඩිලා ජලයේදී ඔක්සිජන් පරමාණු දෙනවා. මේ පරමාණුක ඔක්සිජන් ජලයේ තියෙන විස බීජ එක්ක සෙට් වෙලා ඔක්ස් වෙනවා. විස බීජ විනාශ වෙනවා. ඔය දැනගෙන ඉන්න ඕනේ නැහැ දැන්. ඉස්සර නම් දැනගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ HOCl හදන නිසා ඊවයින් පරමාණුක ඔක්සිජන් ලබා දෙන්න පුළුවන් නිසා ජලයේ විස බීජ විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා HOCl වලට. අන්න ඒ නිසා අපි කියනවා මෙන්න මේ NCl3ත් ජලය පිරිසිදු කරන්න ගන්න පුළුවන්. ජලයේ විස බීජ විනාශ කරන්න පුළුවන්. ජලයේ විස බීජ විනාශ කරන්න ගන්න පුළුවන් ද්‍රව්‍යයක් විදිහට සලකනවා අපි. හරිද? right. එන්න එතකොට දරුවනේ එහෙමනම් right. ඇමෝනියා වල ප්‍රතික්‍රියා සෙට් එක ඕකේ වුණා. හරි. එහෙනම් අපි ඒක ලියලා ඒකේ තුලිත රසායනික සමීකරණ එක ලියලා අපි ඊළඟ සෙට් එකට යමු. right. ලියමු. ඉස්සෙල්ලා මේ ටික දාගන්න. ඇමෝනියා ගෑස් ඔක්සිහාරක ලෙස කියලා දාලා ඇමෝනියා ඔක්සිහාරක ලෙස ක්ලෝරින් කියුප්‍රික් ඔක්සයිඩ්. අපි කියුප්‍රික් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියාව කිව්වේ නෑ. ඒකත් මම ඔය ගමම කියලා දෙන්නම්. ඔයාලා ලියා ගන්න. කියුප්‍රික් ඔක්සයිඩ් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ඒත් මෙයා හාරකයා නම් හාරකයා කරණය වෙනවා. ඒත් නයිට්‍රජන් වලටමයි කියලා දැනගන්න. මතක තියාගන්න ලේසියි එතකොට. ඒතර මෙයා හරණය වෙනවා නම් ඉතින් ඍණ වලට යන්නේ නෑනේ ළමයි. ඍණ 2 ඉඳලා කොප වලට යන්නේ. right. එයා කාරකයානේ මෙයා. කාරකයා හරණය වේ බිඳුවට එන නිසා ආයාසයක් දරලා මේවා පාඩම් කරන්න ඕනේ නෑ දරුවනේ. දැනගන්න ඕනේ මෙච්චරයි. ඇමෝනියා ඔක්සිහාරක ප්‍රතික්‍රියා පෙන්වනවා. ඇමෝනියා ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරනවා කවුරු සමගද? අන්න කියුප්‍රික් ඔක්සයිඩ් එක පැත්තකින් ප්‍රසිද්ධ ඔක්සිකාරකයක් වන 17 වන කාණ්ඩයේ මුල ද්‍රවයක් වන ක්ලෝරින් සමග තමයි අනිත් ප්‍රතික්‍රියාව. ඒකෙන් මතක තියාගත්තම ගොඩ. right. දැන් අපි මේවා තුලිත කරලා තව පැහැදිලි කරගෙන යමු ඉස්සරහට. right. එහෙනම් මුලින්ම ඇමෝනියා ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව වන නයිට්‍රජන් HCl. නයිට්‍රජන් HCl මේවා වායු කියලා දන්නවනේ. දාන්න අවශ්‍ය නම් ගෑස් right. ගෑස් දාන්න. ඊළඟට තුලිත කරගන්න ඕන ළමයි. තුලිත කරද්දී ඇත්තටම මේවා පාඩම් කරන්න ඕනේ නැහැ තුලිත කිරීම. මම මේ නිකන් දැන් ඔයාලට කියලා දෙන්නේ තුලිත කරන්න. ඉතින් ඔක්සිකරණාංක පිළිබඳ දැනුමෙන් මේවා ඊටාම පහසුවෙන් කරන්න බලවනි. මේවා ඊටාම පහසුවෙන් කරන්න බලවනි. පාඩම් කරන්න මුකුත් කරන්න එපා අපරාධ වෙලාව. right. ඍණ 3යි. ඍණ 3ෙන් යන්නේ බිඳුවට.
එයාගේ ඔක්සිකරණාංක වෙනස 3යි. එතකොට එක්කෙනෙකුට අදාළ ගාන 3යි නම් දෙන්නටම අදාළ ගාන 6යි. ඒ 6 මෙතෙන්ට දෙන්න. ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය 0යි. ඒක යනවා ඍණ 1ට. මෙතන ඇතරම තිබුණේ ක්ලෝරින් පරමාණු 1යිනේ. මෙතන තිබුණේ එකක් නිසා එතකොට එක්කෙනෙකුට අදාළ ගාන තමයි අපිට හිතන්න වෙන්නේ උතන. එහෙනම් මෙතනට 1 දාන්න. මෙතන 1 දැම්මම ඒ පැත්ත ඕකේනේ දැන්. ඒ පැත්තෙන් නයිට්‍රජන් ගාන 2ක් නිසා මේ පැත්තට 2ක් දාන්න. ක්ලෝරින් ගාන 6ක් නිසා මෙතෙන්ට 3ක් දාන්න. මේ පැත්තේ හරිද මේවා පන්තිදී නියමයට කියලා දෙනවා ඔයාලට. ඒතර ආයිත් මම කිව්වොත් මෙයාගේ ඔක්සිකරණාංකය කීයද? බිඳුවට ඇවිල්ලා තින්නේ ඍණ 3 ඉඳලා. ඍණ 3ෙන් බිඳුවට ආපු නිසා මෙයාගේ ඔක්සිකරණාංකයේ වෙනස ඍණ 3ෙන් බිඳුවට එනකොට අර පැත්ත ගැන හිතන්න එපා දරුවනේ. මේ පැත්ත ගැන හිතන්න එපා හොඳ. මේ පැත්තේ නයිට්‍රජන් ආවේ. ඒතර බිඳුවට එනකොට ඍණ 3ෙන් බිඳුවට එනකොට නයිට්‍රජන් මෙතන මේ ඇවිල්ලා තියෙන නයිට්‍රජන් දෙකක් තියෙනවනේ. මෙතන දෙන්නෙක් ඇවිල්ලානේ. එක්කෙනෙක් ආව නම් ඍණ 3ෙන් බිඳුවට ඉලෙක්ට්‍රෝන 3යි පිට කරන්නේ. දෙන්නම එනකොට ඉලෙක්ට්‍රෝන 6ක් පිට කළා. ඒතර එයාගේ වෙනස 6යි මෙයාට අදාළ වෙනස. ඒක මෙයාට දෙන්න. මෙතන එක ක්ලෝරින් එකයි තියෙන්නේ. අර පැත්තෙන් පැත්ත බැලන්ස් කරන්න යන්න ඕනේ නැහැ. බැලන්ස් කරන්න යන්න ඕනේ නැහැ. එහෙම බැලන්ස් කරලා එහෙම ගල්ලත් හදන්න පුළුවන්. අවුලක් නැහැ ඉතින් මෙහෙම ගන්න. මෙතන එක්කෙනයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයාව හරි ගස්ස ගන්න නම් එතකොට එයා එක ඉලෙක්ට්‍රෝන එකක් ගන්න. එයාගෙන් 6 දෙනෙක් ඕනිනේ. මෙයා 6ක් පිට කරද්දී මෙයා මෙතෙන්ට එන එක්කෙනෙකුට ගන්න පුළුවන් වෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි. එහෙනම් 6ක් ගන්න 6 දෙනෙක් ඕනේ. ඒක බැලන්ස් කරලා ඒක දිහා බලාගෙන මේ පැත්ත බැලන්ස් කරන්න. නයිට්‍රජන් 2යි ඕකේ. ක්ලෝරින් 6යි 3ක් දාගත්තා ඕකේ. තුලිතයි. ඊට පස්සේ ඊළඟ ප්‍රතික්‍රියාවට යමු. ඊළඟ ප්‍රතික්‍රියාව වැඩිපුර ඇමෝනියා තිබුණොත්. ඒක මම මෙතනම පෙන්නන්නම් ඔයාලට. වැඩිපුර ඇමෝනියා තිබුණොත් කීයක් ඕනිද බලන්න. HCl එකකට ඇමෝනියා එකක් ඕනි ළමයි. ඇයි? එක HCl එකක් ඇමෝනියා එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන මොනවාද? ඇමෝනියම් ක්ලෝරයිඩ්. නමුත් මෙතන HCl කීයක් තියෙනවද? 6ක් තියෙනවා. HCl 6ක් තියෙනවා නම් එකකට එකයි නම් 6කට 6ක් ඕනි. තව ඇමෝනියා 6ක් මෙන්න මෙයත් එක්ක සෙට් වෙන්න ඕනි. රිඩොක්ස් වැඩේට 2යි ඕනි. ඒකෙන් ලැබෙන ඵලය වන HCl එක සෙට් වෙන තව 6ක් ඕනි. ඒතර ඔක්කොම මෙතන කීයක් ඕනිද? 8ක්. 8යි ඇමෝනියා 3යි ක්ලෝරින්. නයිට්‍රජන් ධන 6යි මොනවාද? ඇමෝනියම් ක්ලෝරයිඩ්. දෙකම එකට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියා දෙක. මේ දෙක මම මකන්නම්. right. ඊළඟට ඉතුරු වෙන්නේ වැඩිපුර ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව. වැඩිපුර ක්ලෝරින් එක ප්‍රතික්‍රියාවට ගියොත් මෙන්න ඇමෝනියා ධන ක්ලෝරින් වැඩිපුර ක්ලෝරින් තිබුණොත් මොනවද හදන්නේ? NCl3 නේ. ඒක නම් පොඩ්ඩක් ඉතින් තර්ක කරලා ගන්න වෙනවා. කොහොමද මේ නයිට්‍රජන් එකකට Cl 3ක් ඕනි. එතකොට නයිට්‍රජන් දෙකටම Cl 6ක් ඕනි. ක්ලෝරින් පරමාණු 6ක් කියන්නේ අණු 3ක්. එතකොට තව ක්ලෝරින් පරමාණු අණු 3ක් මෙතෙන්ට දැම්මොත් NCl3 දෙකක් එනවා. මෙතන 6ක් එනවා. එතකොට බලන්න 2යි 6යි 2යි 6ක් එන්නේ. 2යි 6යි 2යි 6යි කියලා කියන්නේ මොකද්ද? 1යි 3යි 1යි 3යි. එහෙනම් අන්න 1යි 3යි 1යි 3යි එහෙනම් 2යි 6යි 2යි 6යි කියන්නේ 1යි 3යි 1යි 3යි. එහෙනම් මෙයාගේ එකකට මෙයාගේ 3ක් දාගත්තා. NCl3 සමග HCl. කීයද? 1යි 3යි 1යි 3යි. right ඉවරයි. තුලිත කිරීම තමයි ඔය. NCl3 පිළිබඳව එතන විශේෂ කාරණාවක් කියන්න ඕනේ. එතන ලියන්න. මේක දාලා ලියන්න. මෙහිදී සෑදෙන NCl3 මෙහිදී
සෑදෙන NCl3 විස බීජ නාශකයක් ලෙස ජලයේ විස බීජ නාශකයක් ලෙස යොදාගත හැක කියලා. ජලයේ විස බීජ නාශකයක් ලෙස යොදාගත හැක. කියලා ප්‍රතික්‍රියාවක් දාන්නකො මෙහෙම. ඇත්තටම ජල අණු 3ක් එක්ක ප්‍රතික්‍රියා කරොත් නම් බලන්න මොකද වෙන්නේ? N ඍණ 3යි H+ 3ක් දෙන්න ඕනි. එහෙනම් ජල අණු 3යි. එතකොට හැදෙන්නේ මොනවාද? NH3. තව මොනවාද? මෙයා N ඍණ 3 නම් මෙතන Cl+ නේ. එතනින් OH ගත්තාම HOCl. HOCl කීයක් හදන්න ඕනිද? 3ක්. හයිඩ්‍රජන් ගාන 3යි 3යි 6යි 3 කරත් 2 6යි ඔක්සිජන් 3යි ඕකේ. තව දුරටත් කිව්වොත් දැන් අර පැත්තට තව ජල අණුවක් දාන්න පුළුවන්. මේ NH3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලයෙන් H+ එකක් ප්‍රතිග්‍රහණය කරාම NH4+ OH- අන්න හැදෙනවා. NH4OH 3යි HOCl 4යි H2O. ඊළඟට දරුවනේ බලන්න මේ HOCl ගැන පොඩි විස්තරයක් කියන්න තව එතන. එන මෙහිදී සෑදෙන HOCl වලින් ලබා දෙන පරමාණුක ඔක්සිජන් මගින් ජලයේ විස බීජ විනාශ කිරීම සිදු වේ. ජලයේ විස බීජ විනාශ කිරීම සිදු වේ. right. ඊළඟට තව එක ප්‍රතික්‍රියාවක් තිබුණානේ මේක දෙවෙනි එක කියලා දාන්න. අර ප්‍රතික්‍රියාව කලින් එක ප්‍රතික්‍රියාවක් තමයි කැලි කරලා කඩලා ලිව්වේ හොඳේ ඇමෝනියා ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව. තව එකක් තිබුණානේ දෙවෙනි එක ලියන්න මැංගනස් ධන ලෙඩ් ධන කොපර් ධන මැංගනස් ධන ලෙඩ් ධන කොපර් ධන Ag ධන Hg මැංගනස් ලෙඩ් කොපර් Ag Hg ලෝහවල ඔක්සයිඩ මගින් ඇමෝනියා නයිට්‍රජන් බවට ඔක්සිකරණය කෙරේ. මගින් ඇමෝනියා නයිට්‍රජන් බවට ඔක්සිකරණය කෙරේ. කියලා අපි උදාහරණ එකක් ලියමු ඉතින්. ඇමෝනියා ඕන මේ දෙකත් එක්ක ප්‍රතික්‍රියා කළා මෙයා ඔක්සිකාරකය නම් හරණය වෙන්න තියෙන එකම තැන කොපර්නේ කියුප්‍රස් වලට එන්නේ නැහැ ඉතින් ඒක අස්ථායිනේ රයිට් එනවා ඊට පස්සේ නයිට්‍රජන් වලට ඔක්සිකරණාංක බැලන්ස් කරන්න ඍණ 3න් බිඳුවට එනවා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් දෙන්නට අදාළ ගාන 6යි
ධන දෙකෙන් බිඳුවට එනවා දෙකක්. එයාට අදාළ ගාන 2යි. ඊට පස්සේ මේ පැත්ත බලලා ඒවා ඕකේ කරලා දාගන්න පුළුවන්. කොපර් 6ක්, නයිට්‍රජන් 4ක්, හයිඩ්‍රජන් 4 වරක් 3 12ක් නිසා H2O 6ක්. H2O 6ක්. H2O 6ක් දාගන්න. right? ඔන්න ඒ ප්‍රතික්‍රියාවත් උඩ තුලිත කරා විදියට sorry මේක I දෙකෙන් බෙදනවනේ දරුවනේ right හරිනේ දෙකෙන් බෙදලා 2යි 3යි 2යි sorry අයි මම අර විදිහටම රිඩොක්ස් වලින්ම තුලිත කරන්න හැටිම කියලා දෙන්නම්. එතන අපි තුලිත කරද්දිනේ වරද්දලා තියෙන්නේ. කොහොමද තුලිත කරන්න කියලා බලන්න. මෙතන ධන දෙකෙන් බිඳුවට එන්නේ මෙතන වෙනස 2යි. මෙතන ඍණ 3 ඉඳලා බිඳුවට එනවා 6යි. මෙයා ඉලෙක්ට්‍රෝන 6ක මෙයා ඉලෙක්ට්‍රෝන 6කට වග කියද්දි මෙයා ඉලෙක්ට්‍රෝන 2කටයි වග කියන්නේ. එතකොට මෙයාගේ වගකීමත් ඉලෙක්ට්‍රෝන 6ක් වෙන්න නම් 2 6ට ගේන්න නම් 3ක් ඕනි වෙනවා. එච්චරයි නේ. හරිද? එතකොට ඊට පස්සේ මෙතෙන්ට 3ක් දාගත්තා. නයිට්‍රජන් 2ක් තියෙන නිසා 2ක් දාගත්තා. දෙවරක් 3 6ක් තියෙන නිසා H2O 3ක් දාගත්තා. තුලිත කරා ඉවරයි. මේක තමයි ප්‍රතික්‍රියාව. ඕක තමයි ප්‍රතික්‍රියාව. ඒතර එතනින් ඉවර වෙනවා ඔය ඇමෝනියා ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරන ප්‍රතික්‍රියාව. ඊළඟ යන ඇමෝනියා වල ඔක්සිකාරක ප්‍රතික්‍රියාව. ඇමෝනියා වල ඔක්සිකාරක ප්‍රතික්‍රියාව. ඔන්න ඇමෝනියා ඔක්සිකාරකයක් ඒ වගේම අම්ලයක් බව පෙන්වන ප්‍රතික්‍රියාව. බව කියලා දාමු. හරි. ඔක්සිකාරකයක් අම්ලයක් විදිහට හැසිරෙන ප්‍රතික්‍රියාව ගත්තොත් ලෝහ සමග ප්‍රතික්‍රියාව තමයි මේ සඳහා ගන්න පුළුවන් වෙන්නේ. සෝඩියම් මැග්නීසියම්. සෝඩියම් එක ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා හයිඩ්‍රජන් පිට කරනවා සෝඩමයිඩ් දෙන ගම. මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරාම S ගුණයේ ලෝහවල වෙනසක් තිබුණා මතකයිනේ. පළවෙනි කාණ්ඩයේ යන ට්‍රැක් එකේ නෙවෙයි දෙවෙනි කාණ්ඩය ගියේ. ඒ නිසා එයා අර වගේ එකක් දෙන්නේ නැහැ හැමදේ. එයා දෙන්නේ හයිඩ්‍රජන් නම් පිට කරනවා. මැග්නීසියම් නයිට්‍රයිඩ් සමග හයිඩ්‍රජන්. මැග්නීසියම් නයිට්‍රයිඩ් සමග හයිඩ්‍රජන් තමයි අපිට කරන්නේ. ඒතර මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක තුලිත කරගන්න. තුලිත කරගන්න කිච්ච දෙයක් නෙමෙයිනේ. සෝඩියම් ඇමෝනියා ඔක්සිකරණාංකයේ බිඳුවෙන් ධනයකට යන්නේ සෝඩියම් නම් මෙතන තියෙන හයිඩ්‍රජන් ධනයක ඉඳලා බිඳුවට යනවා එක්කෙනෙක් නෙවෙයි මෙතන දෙන්නෙක් ඉන්න නිසා එයාගේ වෙනස දෙකක් නිසා මෙයාගේ එකත් දෙකක් කරගන්න දෙකෙන් ගුණ කරා ඊට පස්සේ ඔක්කොම බැලන්ස් කරන්න 2යි නයිට්‍රජන් දෙකක් නිසා 2යි දෙවරක් 3 6යි හයිඩ්‍රජන් දෙවරක් 2 4යි 2 6යි තුලිතයි හැබැයි ඉතා වැදගත් මේ වැඩේ කරන්නේ වියලි ඇමෝනියා වියලි ඇමෝනියා කියලා අපි සලකන්නේ ද්‍රවමය ඇමෝනියා වලට ද්‍රවමය ඇමෝනියා right වියලි තත්ත්වයට තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ right එතකොට ඊළඟ එකටත් යමු මැග්නීසියම් ඇමෝනියා භෞතික අවස්ථාව අවශ්‍ය නම් දාන්න මේ විදිහට right තුලිත කරන්න මැග්නීසියම් නයිට්‍රයිඩ් දාන හයිඩ්‍රජන් කොහමද නයිට්‍රජන් වල බැලුවොත් නයිට්‍රජන් වල තියෙන හයිඩ්‍රජන් ගත්තම ධන එකේ බිඳුවට යනවා 2යි යාගේ වෙනස. මෙයා කොහොමද 2යි? එහෙනම් ඕකේනේ. ඒ පැත්ත ඕකේ.
මේ පැත්ත ඕකේ නේද? මේ පැත්ත ඕකේ නම් මේ පැත්ත දිහා බලලා මේ පැත්ත ඕකේ කරගන්න. 3යි. නයිට්‍රජන් දෙකක් තියෙනවා 2යි. දෙවරත් 3 6ක් තියෙනවා හයිඩ්‍රජන්. එතකොට මෙතන දාන්න වෙන 3ක්. 3 කරා 2 6යි. ඒතර මුලින් බලද්දි මොකක්ද උනේ කියලා ආයිත් බලන්න කෝකටත් මැග්නීසියම් 3ක් ගියානේ ඒකයි හොඳ. ඒක අපි චෙක් කරලා නැහැ. එක මැග්නීසියම් එකට අදාළ වෙනස 2යි. 3 දෙනෙකුටම අදාළ වෙනස 6යි. මෙතන 2යි වෙනස තිබුණේ. ඒක 6ක් කරන්න 3ෙන් ගුණ කරන්න ඕනේ. කොහොමවත් අවුලක් නැහැ ඇවිල්ලා ඉතින්. රයිට්. නමුත් හරියටම හිතලා බලන්න ළමයි ඉලෙක්ට්‍රෝන හුවමාරු ගැන හිතලා හරි ලේසියෙන් තුලිත කිරින් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක තමයි ඇමෝනියා ඔක්සි කාරකයක් මෙන්ම අම්ලයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාව වෙන්නේ. එහෙනම් ඇමෝනියා භස්මයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාවක් ලියන්න කිව්වොත් ඕන වෙලාවක පුළුවන් සල්ෆියුරික් විතරක් නෙවෙයි HCl ඕන අම්ලයක් එක ප්‍රතික්‍රියාව ලියන්න. ඇමෝනියා ඔක්සි හාරකයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් එක්ක ක්ලෝරින් නැත්නම් කියුප්‍රික් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියාව. ඇමෝනියා ඔක්සි කාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරන අවස්ථාවකට උදාහරණයක් දෙන්න කිව්වොත් වියලි තත්වයටදී ඇමෝනියා S ගොනු ලෝහ එක සෝඩියම් නැත්නම් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියාව දාන්න පුළුවනි. රයිට්. දාගන්න එකත් යන වියලි තත්ත්ව යටතේ ලෝහ සමග ප්‍රතික්‍රියා කිරීමේදී වියලි තත්ත්ව යටතේ ලෝහ සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඇමෝනියා ඔක්සි කාරකයක් ලෙස ක්‍රියා කරයි. ඇමෝනියා ඔක්සි කාරකයක් මෙන්ම අම්ලයක් ලෙසද ක්‍රියා කරයි. ඇමෝනියා ඔක්සි කාරකයක් මෙන්ම අම්ලයක් ලෙසද ක්‍රියා කරයි. දාගන්න. මේ ටික දාලා ප්‍රතික්‍රියා ටික දාගන්න ළමයි. ඊට පස්සේ ලියන්න එමනම් ඇමෝනියා පිළිබඳ ප්‍රතික්‍රියා ටික සහ ඒ පිළිබඳ විස්තරය එතනින් හමාර වෙනවා. අපි ඇමෝනියා පිළිබඳ තව කරුණු ගණනාවක් ඉගෙන ගන්නවා දරුවනේ කර්මාන්ත රසායනයේදී. හැබැයි මෙතනදී පොඩි අයිඩියා එකක් ගන්න, එතනදී ඉගෙන ගන්න ඒවා යටතේ පොඩි අයිඩියා එකක් ගන්න, මෙතනදී දාන්න ඇමෝනියා වල ප්‍රයෝජන ටිකක්. හැබැයි ඉගෙන ගන්න එතනදී. මෙතනදී චුට්ටක් පොඩි කොටසක් මතක් කරගෙන යනවා. නිකන් පොඩි කීපයක් දාගන්න. ඇමෝනියා වල ප්‍රයෝජන. ඇමෝනියා ඔක්සිකරණය කළා තමයි නයිට්‍රික් නිෂ්පාදනය කරන්නේ. එහෙනම් නයිට්‍රික් නිෂ්පාදනයට පළවෙනි එක නයිට්‍රික් HNO3 නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයට. දෙක සෝඩියම් කාබනේට් නිෂ්පාදනයට. සෝඩියම් කාබනේට් නිෂ්පාදනයට ඔක්කොම ඒ කර්මාන්තවලදී ඉගෙන ගන්නවා දරුවනේ. ඊට පස්සේ රබර් කිරිවල අකාල කැටි ගැස්සීම වැළැක්වීමට. ඊළඟට ඔය ඇමෝනියා ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා යූරියා නිෂ්පාදනය කරන්න සහ වෙනත් පොහොර ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර නිෂ්පාදනය කරන්න. රයිට්. ඇමෝනියම් සල්ෆේට් පොහොර නිෂ්පාදනයට යූරියා නිෂ්පාදනයට. තව ඔය වායු දූෂණය වෙද්දී පිට වෙන ආම්ලික වායු උදාසීන කරන්නත් ගන්නවා. රයිට්. පිටාර වායු පාලක පද්ධතිවල පිට වලින් පිට කරන ආම්ලික වායු උදාසීන කිරීමට. රයිට්. උදාසීන කිරීමට. රයිට්. ඒව නිකන් මම බොහොම ටිකක් කිව්වේ අර පොඩි අයිඩියා එකක් ගන්න. නමුත් හොඳට ඉගෙන ගන්නවා කර්මාන්ත රසායනයේදී. එතකොට එහෙමනම් අපි කතා කරපු අයින් තමයි ඉවරයි නේද? ඔක්කොම වගේ ඉවරයි. තව ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඇමෝනියම් ලවණ පිළිබඳව. මාතෘකාව ලියන්න. ඇමෝනියම් ලවණවල වියෝජනය. ඇමෝනියම් ලවණවල වියෝජනය. අතිශයින්ම වැදගත්. සාතිශයින්ම වැදගත්. සාතිශයින්ම වැදගත්.
ඇමෝනියම් ලවණවල වියෝජනය ගත්තම ළමයි මේ වචන සෙට් එක කටපාඩමේ තිබිය යුතුයි. කටපාඩමේ තිබිය යුතුයි. මොකද්ද? බොහෝ ඇමෝනියම් ලවණ නැත්නම් අපි නිකම් මේ සිලබස් එකේ තියෙන විදිහට කිව්වොත් එහෙම සිලබස් එකට අදාළව කිව්වොත් 3ක් හැර ඉතිරි ඇමෝනියම් ලවණ රත් කිරීමේදී ඇමෝනියා පිට කරයි. 3ක් හැර ඉතිරි ඇමෝනියම් ලවණ. ඇත්තම කාරණාව මේකයි. ලවණය ඔක්සිකාරකයක් නොවේ නම් රත් කිරීමේදී ඇමෝනියා පිට වේ. ලවණයේ ඇනායනය, ලවණයේ ඇති ඇනායනය, ලවණයේ තියෙන ඇනායනය ඔක්සිකාරක ගුණ පෙන්නනවා නම් ඇමෝනියා නෙවෙයි ලැබෙන්නේ ඇමෝනියම් ලවණය ඔක්සිකරණය වෙලා නයිට්‍රජන් හෝ N2O ලැබෙනවා. ඒක තමයි තර්කය. අපි එතෙන්ට යමු පස්සේ. දැන් ඔළුවට දාගන්න මෙන්න කාරණාව. 3ක් හැර ඉතිරි ඇමෝනියම් ලවණ රත් කිරීමේදී ඇමෝනියා පිට වේ. 3ක් හැර ඉතිරි ඇමෝනියම් ලවණ රත් කිරීමේදී ඇමෝනියා පිට වේ. පිටවන අනෙකුත් ඵල සියල්ලද වායුමය ඵල වේ. එනිසා ස්කන්ධය අඩුවීමේ ප්‍රතිශතයක් ගත්තොත් ඒක 0යි. 100%යි. ස්කන්ධය අඩුවීමේ ප්‍රතිශතයක් ගත්තොත් ළමයි ඒක 100%යි. අපි උදාහරණ කීපයක් ගමු. ඇමෝනියම් කාබනේට්, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් සල්ෆේට්, ඊළඟට ඇමෝනියම් ඔක්සලේට්, මෙන්න මේ වගේ ඒවා අපි ගත්තොත් බලන්න මොනවද පිට වෙන්නේ කියලා. දැන් මම ඔයාලට කිව්වා මොනවද? ඇමෝනියා අනිවාර්යෙන් පිට වෙනවා කියලා. එතකොට මේවයින් ඇමෝනියාත් පිට කරලා ජල වාෂ්පත් ගලවන්න. ඉතිරි ඵලය එතකොට හිතාගත හැකියි. ඇමෝනියා දෙකක් ගලවන්න පුළුවන් නේ. දෙවරක් 3 6යි. ජල වාෂ්ප කීයක් ගලවන්න පුළුවන්ද බලන්න එතකොට? දෙවරක් 3 6යි, දෙවරක් 4 8ක් නිසා 1යි. ඊට පස්සේ තව මොනවද බලන්න? ඉතිරි කාබනුයි ඔක්සිජන් දෙකකුයි. කාබන් ඩයොක්සයිඩ්. ඔන්න පිට වෙන වායුව. මේ දෙකම එකතු කරලා H2CO3 කියලාත් ලියනවා සමහර වෙලාවට. right. මෙතන ගලවන්නේ ඇමෝනියා එකක්. ගැලෙවම ඉතිරි වෙන්නේ මොනවද? HCl gas. ඔක්කොම වායුමය ඵල. මෙතන ගලවන්නේ ඇමෝනියා දෙකක්. මොනවද ඉතිරි එතකොට? H2 SO4 ඒත් වාෂ්පය හැබැයි. මෙතන ගලවන්නේ ඇමෝනියා දෙකක්. එතන මොනවද බලන්න ඉතිරි තව H2O දාන්න පුළුවන්ද බලන්න? පුළුවන් නේ. දෙවරක් 3 6 2 8ක් නේ. right. එතකොට ඉතුරු වෙන මොනවද? C2O3. අනේ එහෙම එකක් අහලා නැහනේ. C2O3 මොකද්ද? කඩන්න ඕක දෙකට. කොහොමද කඩන්නේ? C කාබන් දෙක ඉවරයි. ඔක්සිජන් දෙකක් ඉවර. තව එකක්. කැමති කෙනෙකුට දෙන්න. O2. හරිනේ? බය වෙන්න එපා මේ. මේක කාබන් එක දාන්නකෝ. උඩ තේරෙයි. right. on. right. කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් හදන්නේ එහෙනම්. කාබන් ඩයොක්සයිඩ් එක කාබන් මොනොක්සයිඩ් හදන්න. ඔය විදිහට ඔයාලට හිතලා ගන්න පුළුවනි. ඒ නිසා ඔයාලා දැනගන්න ඕනි 3 දෙනෙක් හැර ඉතිරි ඇමෝනියම් ලවණ රත් කිරීමේදී අනිවාර්යෙන් ඇමෝනියා පිටවේ. ඊට අමතරව සියල්ලම වායුමය ඵල ලෙස පිට වෙන නිසා ස්කන්ධය අඩුවීමේ ප්‍රතිශතයක් විදිහට කිව්වොත් ඒක කීයද? 100%යි. ස්කන්ධය අඩුවීම ප්‍රතිශතයක් කිව්වොත් දරුවනේ ඒක කීයද? 100%යි. right. එතකොට මේ ඔක්කොම මේවා පාඩම් කර කර ඉන්න බෑනේ. මේ ඔක්කොම මේවා පාඩම් කර කර ඉන්න බෑ. කාබනේට්, ක්ලෝරයිඩ්, සල්ෆේට්, ඔක්සලේට්. මෙතනදී ළමයි අදාළ තත්ත්ව අනුව මේ ලැබෙන ඵල වෙනස් වෙන්නත් පුළුවන් කියලා සලකනවා. මොකද සල්ෆේට් නේ මෙතන තියෙන්නේ. මෙයාලට ඔක්සිකාරක විදිහට ක්‍රියා කරන්න බෑනේ. right. මෙන්න සල්ෆේට් එනිසා යාගේ ඒකේ අදාළ ඵල වෙනස් වෙන්න පුළුවනි. right. ප්‍රතික්‍රියාවේ ඵල තත්ත්වය මත වෙනස් වෙන්න පුළුවන් මෙයාගේ විතරක්. right. කොහොමනත් අපි සාමාන්‍යයෙන් එහෙනම් අපි කියන්න තියෙන කාරණාව ඕක. එතකොට මේ ඔක්කොම පාඩම් කරන එකට වඩා හොඳයි අර 3 දෙනා වෙනස් උන් 3 දෙනා ගැන මතක තියාගන්න එක. ඒ වෙනස් උන් 3 දෙනා අපි ඊළඟට ලියමු. මේක ලියලා ඉවර වෙලා. ඒ 3 දෙනා තමයි ඊටම වැදගත් වෙන්නේ. right. ලියන්න. බොහෝ ඇමෝනියම් ලවණ වරහන් තුල 3ක් හැර සාමාන්‍යයෙන් 3ක් හැර කියලා තමයි අපි ගන්න ඉතින්. හරිනේ? බොහෝ ඇමෝනියම් ලවණ රත් කිරීමේදී වියෝජනය වී
ඇමෝනියා සහ ආම්ලික වායු වරහන් තුල වායුමය ඵල ආම්ලික වායු වරහන් තුල වායුමය ඵල ලබා දෙයි කියලා මේක දාන්න. මේ ප්‍රතික්‍රියා ටික දාන්න. රයිට් දරුවනේ. හරි. මේ ටික දාලා ලියන්න. ඉතිරි තුන මෙන්න මේක ඉස්සරහින් මේ තර ලකුණක් දාපු එක ඉස්සරහින් ලියන්න. මෙහි ඵල අදාළ තත්වය අනුව වෙනස් විය හැක. අදාළ තත්වය අනුව වෙනස් විය හැක. රයිට්. අන්න තුන් දෙනා මේක නම් ඉතින් ඉතා වැදගත්. රයිට්. අතිශයින්ම වැදගත්. බලමු. ඇමෝනියම් dichromate ammonium dichromate ammonium nitrite ammonium nitrate මෙන්න මේ තුන් දෙනා රත් කරාම දෙන ඵල. මෙයාලගේ වියෝජන ඵල තමයි අපි මතක තියාගන්න ඕනේ. අනිත් ඒවා ඉතින් කොහොමද දැන් දන්නවනේ ඇමෝනියා කියලා. මේ තුන් දෙනා විතරක් ඇමෝනියා දෙන්නේ නැහැ. හැම වෙලාවෙම මෙයාලගෙන් ජලය ලබා දෙනවා කියන එක අංක 1ට තේරුම් ගන්න. අංක 2 මෙයා තමයි අපි උසස් පෙළ විෂය නිර්දේශය ඉගෙන ගන්න සියලු ඇමෝනියම් ලවණ අතුරින් ඝණයක් සහිතව වියෝජනය වන එකම එක ඇමෝනියම් ලවණය. ඝණයක් සහිතව වියෝජනය වන එකම එක ඇමෝනියම් ලවණය. මෙයා තමයි ඒ. එහෙනම් අන්න මෙයාගේ ඉස්සෙල්ලම ගලවන්න පුළුවන් ජලාණු ටික ගලවලා ඉන්න බලන්න. මෙයාගේ ජලාණු කීයක් ගලවන්න පුළුවන්ද බලන්න. 4යි H2O නේ. එතකොට ජලාණු ටික ගැලෙව්වම අපි එනවා 4යි H2O. 4 වරක් 2 8යි හයිඩ්‍රජන් ඉවර වෙනවා. ඔක්සිජන් උත් 4ක් ඉවරයි මෙතන 3යි තියෙන්නේ. ඔක්සිජන් 3යි Cr2O3 කියන එක ඔයාලට බැලුවම නිකම්ම ක්ලික් වෙනව නේද එතකොට? Cr2 මෙතන O3. ඒකත් ඕකේ. අන්න ඒක තමයි එහෙනම් ඔය ඝණය. Cr2O3 තමයි එහෙනම් ඔය ඝණය. මේක වාෂ්ප. අන්න ඊට පස්සේ ඵලය මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් ඔයාලට නිකම්ම. Cr2O3 මෙතනින් 4 වරක් 2 8යි N දෙකක් නයිට්‍රජන් වායුව. N2 මෙයාගෙනුත් ගලවන්න එහෙම පුළුවන් උපරිම ජලාණු ගාන. ගලවන්න බලන්න. ඔන්න ගැලෙව්වා. කීයද ගලවන්නේ? 4ක් හයිඩ්‍රජන් තියෙන නිසා 2යි H2O gas. එතකොට දෙවරක් 2 4 හයිඩ්‍රජන් ඕකේ, ඔක්සිජන් දෙකත් ඕකේ, නයිට්‍රජන් 2යි. N2 gas. N2 gas. ඊළඟට මේකිනුත් ගලවන්නකො ජලය එහෙම. H2O gas. ඊට පස්සේ බලන්නකො මොනවද ඉතිරි කියලා. නයිට්‍රජන් 2යි 1යි 4යි හයිඩ්‍රජන් 4 නම් ඕකේ, ඔක්සිජන් 3ෙන් 2ක් ඉතිරි. N2O gas සිනහ වායුව.
සිනහා වායුව. right අතිශයින්ම වැදගත්. මම පන්තියේදී අහනවා ආයි අපි ඔන්ලයින් උගන්වද්දී ඔයාලගෙන් අහනවා කටපාඩම් විය යුතුමයි බැරි වෙන්න නම් බෑ දරුවනේ. right අනිවාර්යයෙන්ම මතකේ තිබිය යුතුයි. එහෙනම් කියන බලන්න කොහොමද ඒක නැවත අපි මතක තියාගන්නේ ඇමෝනියම් ඩයික්‍රෝමේට් ඇමෝනියම් නයිට්‍රයිට් සහ ඇමෝනියම් නයිට්‍රේට් මේ දෙන්නම රත් කරද්දී නයිට්‍රජන් පිට වෙන්නේ මෙයාගේ ඔක්සිජන් එකක් වැඩිනේ ඒ නිසා එයා රත් කරද්දී N2O පිට වෙන්නේ ඩයික්‍රෝමේට් සතුව තියෙන විශේෂ කාරණාව අනිත් එක මොකද්ද රත් කිරීමේදී ඝණයක් සහිතව වියෝජනය වන එකම ඇමෝනියම් ලවණය අපි මේක නිල් කොළ කියලා කියනවා නිල් කොළ ඇමෝනියම් ලවණයක්. නිලට හුරු කොළ කියලා කියනවා. හරිද? නිල් කොළ. ඊළඟට ඇමෝනියම් නයිට්‍රයිට් රත් කරාම H2O gas N2 gas. ඇමෝනියම් නයිට්‍රේට් රත් කරාම N2O සිනහ වායුව කියලා කියන සාමාන්‍ය ව්‍යවහාරයේ සිනහ වායුව කියලා කියන අතීතයේදී නිර්වින්දන වායුවක් විදිහට යොදාගත්තු වායුවක් තමයි N2O නයිට්‍රස් ඔක්සයිඩ් කියලා කියන්නේ. නයිට්‍රස් ඔක්සයිඩ්. ඒ නිසා තවත් විදිහකට කිව්වොත් නයිට්‍රජන් වල ඔක්සයිඩයක් ලබා දෙමින් වියෝජනය වන එකම ඇමෝනියම් ලවණය හවුවොත් එමෙයා. ඒතර ඔයාලට තව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. මෙතන තියෙන ඇමෝනියම් අයනෙන් ඇමෝනියා දෙන්නේ නැතුව නයිට්‍රජන් උනේ ඇයි කියලා කවුරු ඇහුවොත් කියන්න තියෙන්නේ. මේ තියෙන හේතුව. ඇනායනය ඔක්සිකාරකයක්. ඇනායනය මොකෙද ඔක්සිකාරකයක්. මෙතන තියෙන ඇමෝනියම් අයනය මෙතන තියෙන ඇමෝනියම් අයනය ඇයි නයිට්‍රජන්ට ගියේ කියලා අහුවොත් මොකක්ද හේතුව? මෙන්න හේතුව. නයිට්‍රයිටය ඔක්සිකාරකයක්. යාට පුළුවන් හරණය වෙන නයිට්‍රජන් බවට. මෙතන තියෙන ඇමෝනියම් අයනය ඇයි ඔක්සිකරණය වුණේ ඇමෝනියා වලට යන්නේ නැතුව? නයිට්‍රේට්. ඇනායනය ඔක්සිකාරකයක්. ඇනායනය මොකෙද ඔක්සිකාරකයක්. right. එහෙනම් දාගන්න මේ ටික. දාලා කොටු කරගන්න අතිශයින් වැදගත්. අතිශයින්ම වැදගත්. ගොඩක් තැන්වල පසුගිය විභාග ප්‍රශ්න කරද්දී මේ කතාව නිතර අහලා තියෙන නිසා අතිශයින්ම වැදගත් දරුවනේ. right. right. එහෙනම් ඇමෝනියම් ලවණවල ඒ කතන්දරයත් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ 15 වන කාණ්ඩේ හඳුනා ගැනීම ටික. පාලොස්වන කාණ්ඩේ හඳුනා ගැනීම ටික. මුලින්ම නයිට්‍රජන් ආශ්‍රිත හඳුනා ගැනීම වලට යමු. ඇමෝනියා වායුව හඳුනා ගන්න ඕනි. නයිට්‍රයිඩ් හඳුනාගත යුතුයි. නයිට්‍රයිට් හඳුනා ගන්න පුළුවන් විය යුතුයි. නයිට්‍රේට් හඳුනා ගන්න පුළුවන් විය යුතුයි. ඇමෝනියම් අයන හඳුනා ගන්න හැකි විය යුතුයි. මෙන්න අයන සෙට් එක. ඊළඟට ෆොස්ෆයිඩ් අයන හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි. ආසනික් ධන 3 ආසනේට්
SB ධන 3 ඇන්ටිමනි බිස්මත් ධන 3 ගොඩාක් හඳුනා ගැනීම තියෙන බය වෙන්න එපා right ලස්සනට මතක තියාගන්න පුළුවන් විදියට අපි ඉගෙන ගමු මුලින්ම ළමයි ඇමෝනියා වායුව හඳුනා ගන්න හැටි මම ඉස්සෙල්ලා කියලා ඉන්නම් ඇමෝනියා වායුව අපි හඳුනා ගන්නවා නෙස්ලර් ප්‍රතිකාරකය තුලට යවුවොත් මෙයා දුඹුරු පාට අවක්ෂේපයක් දෙනවා HCl තවරු වීදුරු මූඩියක් ඇල්ලුවොත් සුදු දුමාරයක් ලබා දෙනවා ඒ වගේම රතු ලිට්මස් කෑල්ලක් ඇල්ලුවාම නිල් පැහැවෙනවා right එහෙනම් ඇමෝනියා හඳුනගමු නෙස්ලර් ප්‍රතිකාරකය තුලට යවුවම දුඹුරු පාට අවක්ෂේප HCl තවරු වීදුරු මූඩියක් ඇල්ලුවාම සුදු දුමාරයක් ලබා දෙනවා රතු ලිට්මස් කෑල්ලක් ඇල්ලුවාම නිල් පාට වෙනවා නයිට්‍රයිඩ් හඳුනගන්නේ කොහොමද ජලය දැම්මම ඇමෝනියා පිට වෙනවා ඒ ඇමෝනියා නෙස්ලර් ප්‍රතිකාරකය තුලට යවුවාම නැවත දුඹුරු පාට අවක්ෂේපයක් HCl තවරු වීදුරු මොඩියකට ඇල්ලුවාම සුදු දුමාරයක් රතු ලිට්මස් කෑල්ලක් ඇල්ලුවාම නිල් ඒ විදිහට පුළුවන් සමස්ත රසායන විද්‍යාවේම තනුක අම්ල සමග රතු දුඹුරු වායුවක් ලබා දෙනවා නම් ලබා දෙන ඇනායන තියෙන එකම එකයි ඒ තමයි නයිට්‍රයිට් එහෙනම් ඕනෑම නයිට්‍රයිට් එකට තනුක අම්ල ස්වල්පයක් දැම්මහම රතු දුඹුරු වායුවක් වන NO2 පිට වෙනවා නයිට්‍රේට් හඳුනා ගැනීම විශේෂ කළා මම මේකේ අන්තිමට කියලා දෙන්නම් ටෙස්ට් දෙකක් තියෙනවා ඒ සඳහා එකක් ඇලුමිනියම් සමග ඕනම උභයගුණී ලෝහයක් ඇලුමිනියම් හෝ වෙනත් ඕනම උභයගුණී ලෝහයක් එහෙම නැත්නම් දෙවදා ලෝහ මිශ්‍රණය කියන මිශ්‍රණය දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම ඇමෝනියා පිට වෙනවා ඒකෙන් අඳුන ගන්න පුළුවන් අනිත් එක තමයි අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් සාන්ඩ්‍රෝ සල්ෆියුරික් එක දැම්මම දුඹුරු පාට වලයක් වගේ එකක් හැදෙනවා. අපි ඒකට කියනවා දුඹුරු වලේ පරීක්ෂාව කියලා. ඒක තමයි අනිත් ටෙස්ට් එක. අවසන් වශයෙන් ඇමෝනියම් අයන හඳුනා ගන්න පුළුවන්. ඕනම ඇමෝනියම් ලවණයකට දාන්න භස්ම ස්වල්පයක්. ඕනෑම ඇමෝනියම් ලවණයකට දාන්න ප්‍රබල භස්ම ස්වල්පයක්. ප්‍රබලයා ආපු ගමන් දුබලයා විස්ථාපනය වෙයි. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා හිතන්න. දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. කවුද ඇමෝනියම් කියලා කියන්නේ? ඇමෝනියා කියන දුබල භස්මෙන් එන කෑල්ල. එනම් ප්‍රබල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආපු ගමන් දුබලයා විස්ථාපනය වෙනවා ඇමෝනියා විදියට. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ක්ලෝරයිඩ් එක තව ජලය හදනවා. එහෙනම් ඕනෑම ඇමෝනියම් ලවණයක් හඳුනා ගන්න පුංචි දෙයයි කරන්න තියෙන දරුවනේ ප්‍රබල භස්ම ස්වල්පයක් දාන්න පිට වෙන මොන වායුවද? ඇමෝනියා වායුව. එකෙන් හඳුනා ගන්න පුළුවන් නිකම්. right ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්ම ස්වල්පයක් එක් කරාම ඇමෝනියා පිට වෙයි. එහෙනම් මේ ආයන ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මේ ආයන ටික අපි හඳුනාගෙන මම ආයිසරයක් ඔක්කොම ඉක්මනට වේගින් මතක් කරලා දාන්න. ඉස්සෙල්ලා ලියාගමු. දැන් 15 කාණ්ඩයේ අයන හඳුනා ගැනීම 15 කාණ්ඩයේ හඳුනා ගැනීම කියලා එයාට ඉතින් ඉස්සෙල්ලාම ඇමෝනියා හඳුනා ගැනීම. මොකද අයන විතරක් නෙවෙයි 15 කාණ්ඩේ මෙහෙම දාන්න. 15 කාණ්ඩයේ සංයෝග හා ඒවායේ අයන හඳුනා ගැනීම. පහළව කාණ්ඩයේ සංයෝග හා ඒවායේ අයන හඳුනා ගැනීම. ඒ අර්ථය මුලින්ම මේක දාන්න. ඇමෝනියා ඇමෝනියා වායුව යවන්න නෙස්ලර් ප්‍රතිකාරකය තුලට. නෙස්ලර් ප්‍රතිකාරකය කියලා කියන්නේ මොකද්ද? K2HgI4 K2HgI4 දුඹුරු පාටයි. මම ඒකේ සූත්‍රයත් ඔහම ලිව්වේ ඇයි? විද්‍යාගාරයේදී ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු රසදිය අන්තර්ගතයි. බරලෝහයක් රසදිය කියලා කියන්නේ. right? රසදිය අන්තර්ගතයි. K2HgI4 ඊට පස්සේ අල්ලන්න HCl තවරු
HCl තවරු වීදුරු මෝඩියක් අල්ලන්න. HCl තවරු වීදුරු මෝඩියක් ඇල්ලුවාම ලැබෙනවා සුදු දුමාරය. HCl තවරු වීදුරු මෝඩියක් ඇල්ලුවාම ලැබෙනවා සුදු දුමාරයක් ලැබෙනවා. ඊළඟට අපි රතු ලිට්මස් කෑල්ලක් ඇල්ලුවොත් මේක නිල් පාට කරනවා. රයිට් ඔන්න ටෙස්ට් 3. ලියමු ටෙස්ට් 3. 1 2 3 කියලා. රයිට්. ලියන්න. ඇමෝනියා නෙස්ලර් ප්‍රතිකාරකය තුළට ඇමෝනියා වායුව නෙස්ලර් ප්‍රතිකාරකය තුළට යව් විට දුඹුරු පාට අවක්ෂේපයක් ලැබේ. දෙවෙනි ටෙස්ට් එක ලියන්න. ඇමෝනියා වායුව ඇමෝනියා වායුව වෙත HCl තැවරු වීදුරු මුඩියක් හෝ කූරක්. ඇමෝනියා වායුව වෙත HCl තැවරු වීදුරු කූරක් යොමු කළ විට සුදු දුමාරයක් ලැබේ කියලා ප්‍රතික්‍රියාවත් ලියන්න. ඇමෝනියා ගෑස්, HCl ගෑස්, ඇමෝනියම් ක්ලෝරයිඩ් ගෑස්. ammonium chloride gas. Right. ඊට පස්සේ යන තුන්වෙනි ප්‍රතික්‍රියාව ඇමෝනියා වායුව වෙත රතු ලිට්මස් කෑල්ලක් යොමු කළ විට ඇමෝනියා වායුව වෙත රතු ලිට්මස් කෑල්ලක් යොමු කළ විට එය නිල් පැහැවේ. එතකොට ඇමෝනියා වායුව හඳුනාගත්තා. ඊළඟට අපි යමු ඇමෝනියම් අයන හඳුනා ගන්න. ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. යන ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භෂ්ම ස්වල්පයක් යොදා උණුසුම් කිරීමේදී ඇමෝනියා වායුව පිටවේ. ඔන්න මෙතන OH minus මෙතනින් H plus H2O. ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භෂ්ම ස්වල්පයක් යොදා උණුසුම් කළ විට ඇමෝනියා වායුව පිටවේ. එය HCl තැවරු නැත්නම් HCl අම්ලයෙන් තෙත් කළ වීදුරු කූරක් වෙත යොමු කළ විට සුදු පැහැති දුමාරයක් ලැබේ. ආයි මම මෙතන ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ නැහැ. මම නිකන් මෙහෙම දාන්නම්. right on දාගන්න.
ඇමෝනියා හඳුනාගත්තා, ඇමෝනියම් හඳුනාගත්තා, නයිට්‍රයිඩත් ඕනනම් දාමු. දාලා යන නයිට්‍රයිඩ් sorry නයිට්‍රයිඩ් අපි අතන කතා කරපු නිසා උතන වෙනම කියන්න ඕනේ නැහැ. එස්කොන කතා කරානේ මැග්නීසියම් නයිට්‍රයිඩ් ජලය දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා අපි නයිට්‍රයිඩ් වලට යමු. නයිට්‍රයිඩ් ඕනෑම නයිට්‍රයිඩ් ද්‍රාවණයකට තනුක අම්ල ස්වල්පයක් එක්කල විට ඕනෑම නයිට්‍රයිඩ් ද්‍රාවණයකට තනුක අම්ල ස්වල්පයක් එක්කල විට රතු දුඹුරු වායුවක් වන NO2 වායුව පිට වේ. නැත්නම් දාන්න මෙහෙම කටුක ගන්ධයක් සහිත නැත්නම් සැර ගඳක් සහිත රතු දුඹුරු පැහැති NO2 වායුව පිට වේ. කියලා අපි ඔක්කොම ටික මතක් කරගමු කෝකටත්. තනුක HCl 14 කාණ්ඩයෙන් කාබනේට 15 කාණ්ඩයෙන් නයිට්‍රයිඩ් 16 කාණ්ඩයෙන් සල්ෆයිඩ් තයෝසල්ෆේට් නේ. මෙන්න මේ අවස්ථාවවලදී මොනවාද පිට වෙන වායු? කාබන් ඩයොක්සයිඩ්, NO2 රතු දුඹුරු වායුවක්, H2S සරගඳක් බිත්තර කුණු ගඳ සහිත, SO2 හුස්ම හිර කරවන සුළු කටුක ගන්ධයක් සහිත වායුවක්, SO2 වායුව පිට වෙලා සල්ෆර් අවක් ශීප දෙනවා. රයිට්. ඒතර මේකෙන් මෙන්න මේ කාරණාව තමයි උතන්දී අපි කතා කරේ දැන්. රයිට්. දාගන්න. තනුක HCl right ප්‍රබල අම්ලයකට නැත්නම් කාබනේටයකට ප්‍රබල අම්ලයක්, නයිට්‍රයිඩයකට ප්‍රබල අම්ලයක්, සල්ෆයිඩයකට ප්‍රබල අම්ලයක්, සල්ෆයිඩයකට ප්‍රබල අම්ලයක්, කාබනේටයකට ප්‍රබල අම්ලයක් කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රයිඩයකට තනුක ප්‍රබල අම්ල ස්වල්පයක් NO2, සල්ෆයිඩයකට තනුක ප්‍රබල අම්ල ස්වල්පයක් H2S, සල්ෆයිඩයකට තනුක ප්‍රබල අම්ල ස්වල්පයක් SO2, තයෝසල්ෆේටයකට දැම්මම SO2 පිට වෙලා සල්ෆර් අවලම්බනයක් විදිහට ද්‍රාවණය ඉතුරු වෙලා ද්‍රාවණය අපහැදිලි වෙනවා. අවලම්බනයක් විදිහට ඉතුරු වෙනවා. රයිට්. කාබන් ඩයොක්සයිඩ් ඉතින් අපි දන්නවා අවර්ණ වායුවක් නේ. ගන්ධයක් නැති අවර්ණ වායුවක්. NO2 සර ගඳක් තියෙන රතු දුඹුරු පැහැති වායුවක්. H2S විෂ සහිත බිත්තර කුණු ගඳක් සහිත වායුවක්. SO2 ඒත් එමයි හුස්ම හිර කරන සුළු විෂ සහිත කටුක ගන්ධයකින් යුක්ත වායුවක්. රයිට්. ඊළඟට නයිට්‍රේට් ඔන්න නයිට්‍රේට් අයන හඳුනා ගැනීම. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම. කොහොමද නයිට්‍රේට් අයන හඳුනාගන්නේ? එතකොට ටෙස්ට් දෙකක් තියෙනවා. දෙක නේ ගොඩාක් තියෙනවා. දැන් ඔයාලට කතා කරන්න ඕනේ දෙකයි. එකයි ඔයාලට තියෙන වාසිය. ඉස්සර ගොඩක් අපි ඉගෙන ගත්තා. ඇලුමිනියම් දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරන්න. මොනවාද පිට වෙන්නේ? ඇමෝනියා වායුව. ඒක හඳුනා ගන්න ටෙස්ට් තුනක් දැන් දාන්න. මේ ඇලුමිනියම් වෙනට ඕනම උභයගුණී ලෝහයක් භාවිත කරන්නත් පුළුවන්. නැත්නම් අපි ඒකට කියනවා දෙවදා ලෝහ මිශ්‍රණය. රයිට්. මෙතන ඇලුමිනියම් වෙනුවට දෙවදා ලෝහ මිශ්‍රණය. මොකද්ද දෙවදා ලෝහ මිශ්‍රණය කියලා කියන්නේ? කොපර් ඇලුමිනියම් සිංක්.
copper එකත් මම යටින් ඔහම දාන්න නේද දෙවදා කියලාත් කියනවා දෙවදා කියලාත් කියනවා right දෙවදාස් නෙවෙයි right දෙවදා කියලා කියනවා දෙවදා ලෝහ මිශ්‍රණය දාලා දෙවදා ලෝහ මිශ්‍රණය දාලා ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් දාලා රත් කරන්න ඒත් පිට වෙන්නේ ඇමෝනියාමයි ඔන්න එක ඔන්න දෙක වෙන තුන මේකට ගෙනලා දානවා අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් සාන්ද්‍ර සල්ෆියුරික් දානවා අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් දාලා සාන්ද්‍ර සල්ෆියුරික් දානවා නලයේ බිත්තිය දිගේ එතකොට ද්‍රාවණ ගැටෙන තැන තමයි මේක නම් නයිට්‍රේට් ද්‍රාවණය ඒකට දානවා මොනවාද ෆෙරස් සල්ෆේට් දාලා මෙන්න මේකේ ද්‍රාවණයේ බිත්තිය දිගේ මෙහෙම සල්ෆියුරික් වටනවා බිත්තිය දිගේ අන්න එතකොට මේ ද්‍රාවණ ගැටෙන තැන තියෙනනේ වටේ අන්නේ ගැටෙන තැන තමයි මොකක් ඇති වෙන්නේද දුඹුරු වලය දුඹුරු පාට වලල්ලක් වගේ ඇති වෙනවා දුඹුරු පාට වලල්ලක් වගේ එනවා ඒකට කියන දුඹුරු වලේ ටෙස්ට් එක තමයි බ්‍රවුන් රින්ග් ටෙස්ට් කියලා කියනවා රයිට් බ්‍රවුන් රින්ග් ටෙස්ට් කියලා කියනවා රයිට් එතන මෙන්න මේ ටෙස්ට් තුන තමයි ඔයාලා දැනගන්න ඕනි නයිට්‍රේට් හඳුනා ගැනීම සඳහා වන ටෙස්ට් විදියට රයිට් දාගමු ඉස්සෙල්ලා මේ ටික දාලා ඊට පස්සේ අපි විස්තරය ලියමු මේක දාලා යන පළවෙනි එක නයිට්‍රේට් ද්‍රාවණයට ඇලුමිනියම් හෝ වෙනත් උභයගුණී ලෝහයක් යොදා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කිරීමේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කිරීමේදී ඇමෝනියා වායුව පිටවේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කිරීමේදී ඇමෝනියා වායුව පිටවේ. එච්චරයි. ඊට පස්සේ එතන දෙක කියලාත් එහෙමම ලියන්න. ඇලුමිනියම් වෙනුවට දෙවදා ලෝහ මිශ්‍රණය වුවද ඇමෝනියා වෙනුවට දෙවදා ලෝහ මිශ්‍රණය වුවද යොදාගත හැක කියලා දාන්න. දෙවදා ලෝහ මිශ්‍රණය කියලා කොපර් ඇලුමිනියම් සිංක් 50% ප්‍රතිශතත් ඒත් එක්කම දාන්න. එන දෙවදා ලෝහ මිශ්‍රණය කියන මිශ්‍රණය ලෝහ තුනකින් යුක්ත මිශ්‍රණයක්. කොපර් ඇලුමිනියම් සිංක් කොපර් 50%යි ඇලුමිනියම් 45%යි සිංක් 5%යි. ඊට පස්සේ ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියා ගන්න ඔයාලට පුළුවන් විය යුතුයි. කොහොමද වෙන්නේ? මෙන්න නයිට්‍රේටය ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට මාධ්‍ය OH- කියලා ගන්නම්. ඕනනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් පාවිච්චි කරන්න පුළුවනි. අපි මෙහෙම ගමු. ඇමෝනියා ලැබෙනවා. මෙතන ඇමෝනියා ලැබෙනවා ඇලුමිනියම් වලින්. ඇලුමිනේට් කියන එක තමයි ඉස්සර අපි ගත්තේ. දැන් ගන්නවා AlOH4 කියලා.
ඇලුමිනියම් ධන 3ට ඇවිල්ලා ඇලුමිනියම් ධන 3ට ඇවිල්ලා OH4- 4ක් සෙට් කරගන්න. එතකොට ලැබෙනවා AlOH4- ඍණ කියන්නේ. AlOH4-. right ඔන්න ඔකයි ලැබෙන්නේ. දැන් ඔයාලා මේක තුලිත කරගනිද්දී EQH මෙතඩ් එකට තුලිත කරගන්න පුළුවන්. මොකද මේක තුලිත අයිනික සමීකරණයක් නේ. ඒතර EQH මෙතඩ් එකෙන් යන්න. කොහොමද යන්නේ? ඇලුමිනියම් වල බිඳුවෙන් යනවා ධන 3ට. ඒතර යාගේ වෙනස 3ක් නිසා ඒක මෙතෙන්ට දෙන්න. නයිට්‍රේට් ධන 5යි යන්නේ ඍණ 3ට වෙනස 8ක්. 8 මෙතෙන්ට දෙන්න. ධන 5යි ඍණ 3යි වෙනස 8යි. දැන් මේ දෙක මාරු කරගත්තානේ. හරිනේ. ඊට පස්සේ දකුණ බලා වම බලන්න. එතන නයිට්‍රජන් 3ක් තියෙන නිසා මෙතෙන්ට 3ක් දාන්න. එතන ඇලුමිනියම් 8ක් නිසා මෙතෙන්ටත් ඇලුමිනියම් 8ක් දාන්න. එතකොට EOK QOK කරන්නේ කොහොමද? EQH මෙතඩ් එකේදී ආරෝපණ තුලිත කරන්නේ H+OH- දාලා මාධ්‍ය ශාරීය නිසා OH- වලින් තමයි ඒක තුලිත කරන්න ඕනේ. එතකොට ඒක කොහොමද බලන්න කරන්නේ? ආරෝපණ තුලිත කරන්න ඕනේ දැන් EQH. ඒතර එහා පැත්තේ මෙහා පැත්තේ ගත්තම මෙතන ඍණ 3ක් තියෙනවා. මෙතන ඍණ 3යි එහා පැත්තේ ඍණ 8ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට OH- දාන්න ඕනි 5ක්. H හයිඩ්‍රජන් බැලන්ස් කරන්න ඕනි. මෙතන හයිඩ්‍රජන් 5ක් තියෙනවා. මෙතන 3 වරක් 3 9යි. මෙතන 8 වරක් 4 32යි. 32යි 9යි 41ක්. 3 වරක් 3 9යි 8 වරක් 4 32යි. 41න් මෙතෙන්ට 5ක් යනවනේ. 41න් 5ක් යනවා. එතකොට 41න් 5ක් ගියාම 6ක් එනවා. 11න් 5ක් 36ක් හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් 36ක් වෙන්න නම් ජලය දාන්න ඕනේ. හයිඩ්‍රජන් බැලන්ස් කරන්න ජලය දාලා 18ක් එනවා ජලය. අන්න තුලිත රසායනික සමීකරණය. ඒතර ඒක තුලිත කරගැනීමේ හැකියාව ඔයාලට තිබිය යුතුයි ඔය විදියට. අය බලන්න මම ගත්ත විදිය ආයිත් කියන්නම්. ඒක ඉතින් අතරම අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ හොඳේ. ලස්සනට තර්ක කරලා ගන්න පුළුවන්. බොහොම අපූර්වට තර්ක කරලා ගන්න පුළුවනි. හරි. කොහොමද ගත්තේ? මෙන්න ඉස්සෙල්ලාම සැලකුවා නයිට්‍රජන්. මෙතන ධන 5න් ඍණ 3ට එන්නේ යාගේ වෙනස 8යි. ඒක මෙයාට දුන්නා. ඉස්සෙල්ලාම මේක අංක 1. මේක හො මේකනේ අංක 1 2 වෙන්නේ. රයිට්. ඊට පස්සේ මෙතෙන්ට ආව ඇලුමිනියම් වලට බිඳුවෙන් ධන 3ට ඇවිල්ලා තින්නේ. මෙයා බිඳුවයි මෙයා ධන 3යි වෙනස 3යි මේ ඇලුමිනියම්ගේ. ඒ තුන මෙතන දෙන්න. 3යි 8යි ඊට පස්සේ මේ පැත්ත දිහා බලලා නයිට්‍රජන් ගානට 3ක් දාන්න. ඇලුමිනියම් ගානට 8ක් දාන්න. ඊට පස්සේ ආරෝපණ තුලිත කරන්නේ දෙක දිහා බලලා. එහා පැත්තේ ඍණ 1යි. මෙහා පැත්තේ එහා පැත්තේ ඍණ 8යි. sorry ඍණ 8යි. මෙහා පැත්තේ ඍණ 3යි. එහෙනම් ඍණ 8කට ගේන්න ඕන නිසා මෙතන OH- වලින් 5ක් දාගන්න. ඇයි? EQH method. E කොහොමද බැලන්ස් කරන්නේ? ඔක්සිකරණාංක තුලිත වෙන විදිහට පිට කර ඉලෙක්ට්‍රෝන ගාන ලබාගත් ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙන විදිහට ඔක්සිකරණාංක වල වෙනස භාවිතයෙන් පරමාණු තුලිත කරගන්න එක තමයි E කියලා කියන්නේ. Q කියලා කියන්නේ ආරෝපණ තුලිත කරගන්න එක මාධ්‍ය ආම්ලික නම් H+ වලින් හෝ මාධ්‍ය ශාරීය නම් OH- වලින් ආරෝපණ තුලිත කරගත යුතුයි. H තුලිත කරගන්නේ ජලයේ භාවිතයෙන්. රයිට් ඉවරයි. ඔය ටික දැම්මා. ඊට පස්සේ මෙන්න OH- 5ක් දාගත්තා. ඊට පස්සේ ආරෝපණ තුලිතයි. ඊට පස්සේ නම් H බැලන්ස් කරගන්න ඕනේ දැන් අපිට. H බැලන්ස් කරගනිද්දි කොහොමද බැලුවේ? මේ පැත්තට ගිහලා බැලුවම 4 වරක් 8 32යි 3 වරක් 3 9යි. 32යි 9 41ක් ආවා. මෙතන 5ක් තියෙන නිසා 41කින් 5ක් ගියාම 36ක් වෙනවා. ජල අණු 18ක් දාලා ඉවර කරගත්තා. ඊළඟ ටෙස්ට් එක දෙවෙනි එක දැන් දෙවෙනි ටෙස්ට් එක අලුත සෑදූ නයිට්‍රේට් ද්‍රාවණයට අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් යොදා පරීක්ෂණ නලයේ බිත්තිය දිගේ සාන්ද්‍ර සල්ෆියුරික් එක් කිරීමේදී සාන්ද්‍ර සල්ෆියුරික් එක් කිරීමේදී ද්‍රාවණ ගැටෙන තැන
දුඹුරු වලයක් ඇති වේ. දුඹුරු වලයක් ඇති වේ කියලා මේක දාන්න. මේ රූපෙත් දාගන්න. මෙන්න නයිට්‍රේට මේකට එකතු කරා ෆෙරස් සල්ෆේට් දුඹුරු වලයක් ඇති වෙනවා. එතනදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාවත් දැනගෙන ඉන්න එක වැදගත්. වෙන්නේ ෆෙරස් සහ නයිට්‍රේට් ප්‍රතික්‍රියාවෙන් ලබා දෙනවා නෝ සමග ෆෙරික්. මෙන්න මේ නෝ එක අර ෆෙරස් සෙට් වෙලා ෆිනෝ 2+ ෆිනෝ 2+ හදනවා. මේක තමයි දුඹුරු වලය කියලා කියන්නේ. ඒතර කෙටියෙන් කිව්වොත් ඕක වෙන්නේ. ඒතර අපි තුලිත රසායනික සමීකරණයට ගියොත් ෆෙරස් nitrate sulfuric නැත්නම් H+ අපි සල්ෆියුරික් පස්සේ ගමු. එතකොට මෙන්න මේකෙන් ෆෙරස් සහ නෝ ලැබෙනවා. නයිට්‍රික් ඔක්සයිඩ් ළමයි. ඔක්සිකරණාංකය ධන 5යි ධන 2යි වෙනස 3යි. දෙන්න මෙතන 3. දෙකෙන් 3ට වෙනස 1යි. දෙන්න එතෙන්ට 1. ඊට පස්සේ EQH method නේ 3 වරක් 3 9යි. ධන 9ක්. මෙතන 2යි 1යි ඍණ 8යි H+. EQH 4යි H2O. සල්ෆියුරික් උත් දාන්න ඕනි නම් ඉතින් දෙපැත්තටම සල්ෆර් දෙපැත්තටම එකතු කරන්න පුළුවන් සල්ෆේට් නේ. අපේ සල්ෆේට් වලට ඕන නම් එකතු කරගන්න පුළුවන්. එතකොට මේ පැත්තට සල්ෆේට් 4ක් ඕනි. 4යි H2SO4 ferrous nitrate 3යි ferric සල්ෆේට් ඕන නම් සල්ෆේට් දාන්නත් පුළුවන්. නමුත් අර බැලන්ස් වෙන්නේ නැතුව ඇති. ඒ නිසා 3යි ferric 4යි සල්ෆේට් ධන 4යි H2O. ඒතර ඔන්න ප්‍රතික්‍රියක සෙට් එක ඒ විදිහටම තියෙනවා. ෆෙරස් සල්ෆේට් කියලා දාන්නත් පුළුවන් ඉතින්. ඔයාලට ඕන නම් එහෙම දාගන්න පුළුවන්. හොඳයි ඉතින් මම මේ කිව්වේ මෙන්න මේක ලිව්වම ඇති ඇත්තටම. හරිද? ඊට පස්සේ ඊළඟ අදියර ලියන්න ඕනේ. ඕකෙන් ලැබිච්ච ෆෙරික් තියෙනවනේ ෆෙරස්. මේකෙන් ලැබිච්ච නෝ ද්‍රාවණයේ ඉතුරු වෙලා තියෙන ෆෙරස් එක්ක ප්‍රතික්‍රියා කළා මෙන්න මේක හදනවා. ඕක තමයි දුඹුරු වලය කියලා කියන්නේ. රයිට්. ඉස්සෙල්ලා මතක තියාගන්න මේක දාගන්න. ඊට පස්සේ පළවෙනි ප්‍රතික්‍රියාව විදියට මේක දාගන්න. මේක ඕනි නම් නිකන් ලියලා තියන්න නිකන් සල්ෆියුරික් දාලා ලියන්න ඕනි නම් මෙහෙම දාන්න පුළුවන්. අනිවාර්ය නැහැ. නිකන් මතක තියාගන්න ලීසි වලට මේකනේ. දුඹුරු වලේ ටෙස්ට් එකේදී තියෙන ෆෙරස් ටික ෆෙරික් වෙනවා නයිට්‍රේට් NO බවට පත් වෙනවා. NO තමයි ෆෙරස් එක්ක සෙට් වෙලා දුඹුරු වලය හදන්නේ. NO තමයි ෆෙරස් එක්ක සෙට් වෙලා දුඹුරු වලය හදන්නේ. රයිට්. දාගන්න. මම මේක මකන්නම් දරුවනේ හොඳ. මේක ඔයාලට එතකොට අවශ්‍ය නැහැ. ඕනි නම් ගන්න පුළුවන් කියන එක මම කිව්වේ. රයිට්. මේ ප්‍රතික්‍රියාව ලියන්න මේක ලියන්න. වීඩියෝ එක නවත්තලා ඔයාලට පුළුවන් මේක ලියා ගන්න. රයිට්.
ඊළඟට මෙයත් ඉවරයි. ෆොස්ෆයිඩ් ආයන හඳුනා ගැනීම කියලා අපි ඒක කෙටියෙන් දාගමු. තනුක නයිට්‍රික් ටිකක් දාලා ඒක ෆොස්ෆේට් වලට ගේන්න. ඒතකොට ෆොස්ෆේට් ආයන හඳුනා ගැනීමත් එතනින් ඉවරයි. ඕකට දාමු ඇමෝනියම් මොලිබ්ඩේට්. දැන් මම කහපාට අවක්ෂේපයක් හෝ ද්‍රාවණයක් ලැබෙනවා. කහ පැහැති අවක්ෂේපයක් හෝ ද්‍රාවණයක් ලැබෙනවා. රයිට්. මේක දාලා ලියන්න. ෆොස්ෆයිඩ් වලට තනුක නයිට්‍රික් දාලා ෆොස්ෆේට් කරගත්තා. ෆොස්ෆේට් වලට ඇමෝනියම් මොලිබ්ඩේට් දැම්මම කහ පැහැති අවක්ෂේපයක් හෝ ද්‍රාවණයක් ලැබේ. යන ෆොස්ෆයිඩ් ද්‍රාවණයට තනුක නයිට්‍රික් එක් කර ෆොස්ෆයිඩ් ද්‍රාවණයට තනුක නයිට්‍රික් එක් කර එයට ඇමෝනියම් මොලිබ්ඩේට් මෙන්න එකල විට කහ පැහැ අවක්ෂේපයක් ලැබේ. කහ පාට අවක්ෂේපයක් ලැබේ. ඉතිරි ආයන සෙට් එක මොනවාද ළමයි? n පාස් කියලානේ කිව්වේ. එහෙනම් මේක තියෙනවා s ධන 3 මේක ධන 5 අවස්ථාව sb ධන 3 bi ධන 3. මේ සෙට් එකම අඳුර ගන්න හැටි මේ වෙද්දි ඔයාලට මම උගන්ලා තියෙනවා ලස්සනට කැටායන විශ්ලේෂණය. හරිද? එනිසා එක ෂොට් එකෙන් වැඩේ කරමු. HCl H2S මොනවාද? ආසනේට් වලින්ම උඩින්ම දාන්නම්. මේක කැටායන විශ්ලේෂණය යහුනේ නැහැ. නමුත් එකත් ඔතෙන් මම දාන්නම්. ආසනික් ධන 3 ඇන්ටිමනි SB ධන 3 BI ධන 3 බිස්මත් ධන 3. right. එතකොට දරුවනේ මෙන්න මෙතන AS2S3 කහපාට අවක්ෂේපයක් ආස්නික්ස් වල සල්ෆයිඩ් ලැබෙනවා. හැබැයි මෙයා ධන 5 ඉඳලා අහගන්නවද? ධන 3ට ඔක්සි හරණය වෙනකොට මෙතන තියෙන සල්ෆර් මෙයා ධන 5 ඉඳලා ධන 3ට ඔක්සි හරණය වෙනකොට මෙතන සල්ෆර් ඍණ 2 ඉඳලා බිඳුවට ඔක්සිකරණය වෙනවා. ඒ නිසා මෙන්න මේ දෙකම මේ ආයන දෙක වෙන වෙනම ද්‍රාවණ දෙකක තියෙනකොට වෙන් කළා හඳුන ගන්නත් පුළුවන් මේ ප්‍රතිකාරක වලින්. ඇයි? අවස්ථා දෙකේදීම කහපාට අවක්ෂේපයක් ලැබේ. එහෙත් ආසනේ ද්‍රාවණයේදී සල්ෆර් තැන්පත් වීම නිසා අවලම්බනයක් විදියට ද්‍රාවණය අපැහැදිලි වෙනවා. එහෙනම් අපැහැදිලි ද්‍රාවණයක් සමග කහ පැහැති අවක්ෂේපයක් ලබා දෙන්නේ කවුද? ආසනේට්. මෙයා කහ පැහැති අවක්ෂේපයක් සමග පැහැදිලි ද්‍රාවණයක් දෙනවා. මෙයා SB2 S3 BI2 S3 මෙයා තැඹිලි අවක්ෂේපයක් දෙනවා. මෙයා නම් කළු අවක්ෂේපයක් දෙනවා. මෙයා කහ පාට අවක්ෂේපයක් දෙනවා. ඒ ටික ඔක්කොම කටපාඩමේ තියෙන්නට ඕනේ. රිදම් එකක් කියලා දුන්නා මම ආයෙත් ඉතින් වෙලාවක කියන්නම්. දැන් ඒ ටික නිකන් මතක් කරන්න පුළුවන් ඉතින්. නමුත් අලුතෙන්ම බලන දරුවෝ ඉන්නවනම් එයාලට එකපාරටම ක්ලික් වෙන්නේ නැති වෙන්න පුළුවන්. කියලා දෙන්නම්. පුළුවන් නම් ඒත් අල්ලගත්තට කමක් නැහැ. මොකද්ද? CDS කහ පාටයි. CDS වගේම ඉන්න SNS කහ පාට නෑ දුඹුරු පාටයි. CDS කහ පාටයි. CDS වගේම ඉන්න SNS කහ පාට නෑ දුඹුරු පාටයි. SNS2 කහ පාටයි. ආසනික් පරම්පරාවම කහ පාටයි. ඇන්ටි SB2S3 තැඹිලි පාටයි.
මෑන්සෝස පාටයි. ඉසන් ඉස් සින්ක් සල්ෆයිඩ් සුදෝ සුදු පාටයි. නොකී සියල්ල කළු පාටයි. මුළු සමස්ත රසායන විද්‍යාවෙම සල්ෆයිඩ් වල වර්ණ ටික අපි මතක තියාගන්න එහෙම. CDS කහ පාටයි, CDS වගේම ඉන්න SNS කහ පාට නෑ. දුඹුරු පාටයි, SNS2 කහ පාටයි, ආසනික් පරම්පරාවම කහ පාටයි, ඇන්ටි තැඹිලි පාටයි, මෑන්සෝස පාටයි, ඉසන් සුදු පාටයි, නොකී සියල්ල කට්ට කළු පාටයි. රයිට්, කළු පාටයි. නේද? කළු කට්ට කළු කියලා කියන්නේ නිකන් මතක හිටින්නේ. රයිට්, කළු පාටයි. රයිට්. ඒ නිසා මෙයාලගේ වර්ණ ටිකත් කියලා දාන්න පුළුවන්. ඒ නිසා ලියන්න මාතෘකාව ආසනේට් මෙන්න ආසනේට් AS ධන 3 SB ධන 3 සහ BI ධන 3 අයන හඳුනා ගැනීම. කියලා ලියන්න දරුවනේ. එක දෙක තුන හතර. ඉහත ද්‍රාවණවලට ඉහත අයන ද්‍රාවණවලට HCl යොදා H2S යැවීමේදී කියලා දාන්න 1. ආසනේට් ද්‍රාවණයෙන් කහපාට අවක්ෂේපයක් ආසනේට් ද්‍රාවණයේ කහපාට අවක්ෂේපයක් ලැබෙන අතර සල්ෆර් අවලම්බනය හේතුවෙන් ද්‍රාවණය අපැහැදිලි වේ. ද්‍රාවණය අපැහැදිලි වේ. මෙතන ඔන්න වරහන් තුල දියාගන්න කහ අවක්ෂේපය දන අපැහැදිලි ද්‍රාවණය. මෙතන වරහන් තුල යන කහ අවක්ෂේපය දන පැහැදිලි ද්‍රාවණය. කහ අවක්ෂේපය දන පැහැදිලි ද්‍රාවණය. මේකේ අහලා තියෙන විභාගෙට පාස් පේපර් එක පසුගිය විභාග ප්‍රශ්න වල අහලා තියෙනවා. රයිට්. ඊළඟ දරුවනේ තුන්වෙනි එක ඇන්ටිමනි සහ බිස්මත්. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක AS ධන 3 ද්‍රාවණයේදී කහපාට අවක්ෂේපයක් ලැබේ. ද්‍රාවණය අපැහැදිලි ගතිය කියන්න ඕනේ නැහැ. එතකොට මෙතනත් ලියුවනේ. තුන්වෙනි එක ලියන්න. 3 SB2S3 SB ධන 3 ද්‍රාවණයේ තැඹිලි පැහැති අවක්ෂේපයක් ලැබේ. 4 BI ධන 3 ද්‍රාවණයේ කළු පාට අවක්ෂේපයක් ලබා දී. BI ධන 3 ද්‍රාවණයෙන් කළු පාට අවක්ෂේපයක් ලබා දී. right. ඒතර දරුවනේ එතනින් ඉවර වෙනවා 15 වන කාණ්ඩය. හරිද? right. ඒතර මම ආයිසරයක් 16 කාණ්ඩේ පටන් ගනිද්දිත් මේක මතක් කිරීම කරන එක තමයි රිද්ම් එක. දැනුත් නැවත මුල සිට ඔක්කොම වේගෙන් මතක් කරගෙන ගිහිල්ලා මේ කොටස අපි අවසන් කළා දාමු. right. අපි බලමු මුල ඉඳලා දැන් ඔන්න 15 වන කාණ්ඩය. මෙන්න 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. මෙයාලගෙන් අපි වැඩිපුරම කතා කරේ නයිට්‍රජන් පිළිබඳව. නයිට්‍රජන් පිළිබඳව කතා කරන්න වුණා අපිට. නයිට්‍රස්, නයිට්‍රේක්, ඇමෝනියම්, ඇමෝනියම් ලවණ. වෙන කතා කරන්න ඕන ටික. නයිට්‍රජන් ගැන මොනවද කියන්න තියෙන්නේ? විශේෂයෙන් කියන්න තියෙන්නේ ආගේ ප්‍රතික්‍රියා සම්බන්ධව රසායනිකව අක්‍රිය වුණත්
මෙයා අකුණු ගහද්දි සහ අර වාහනවල එන්ජින් වල ඉහළ පීඩන ඉහළ උෂ්ණත්ව තත්ත්වයට හෝ විද්‍යුත් ඡාප ක්‍රමයකින් තාපය දුන්නොත් ඔක්සිජන් එක නෝ හැදෙනවා. ඒ වගේම මැග්නීසියම් වගේ ලෝහයක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් හැදුවා. ඒ නයිට්‍රයිඩ් වලට ජලය දැම්මහම ඇමෝනියා පිට වුණා. නයිට්‍රස් වල විශේෂත්වය තමයි අස්ථායි. එයා ද්විදාකරණය වෙනවා නයිට්‍රික් ප්ලස් නෝ බවට. එච්චරයි. නයිට්‍රික් ගැන මොනවද කියන්න තියෙන්නේ? ප්‍රබල අම්ලයක්, ප්‍රබල ඔක්සිකාරකයක්, භස්මයක් විදිහට හැසිරෙනවා. හැබැයි ප්‍රබල අම්ලයක්, ප්‍රබල ඔක්සිකාරකයක් හා භස්මයක් විදිහට හැසිරෙනවා. ද්විදාකරණය නෙමෙයි, වියෝජනයට ලක් වෙනවා. වියෝජනයේදී මොනවද ලබා දෙන්නේ? NO2 ධන O2 ධන H2O. අපි කියනවා ආලෝක උත්ප්‍රේරිත වියෝජනය. ඒ හේතුවෙන් නයිට්‍රික් බෝතල් හදලා තියෙන්නේ දුඹුරු පාටින්. දුඹුරු පාටින් තමයි බෝතලේ හදලා තියෙන්නේ. එචර නයිට්‍රික් සම්බන්ධව කතන්දරේ. ඊළඟට නයිට්‍රික් සංශුද්ධ අවස්ථාවේ නම් අවර්ණයි සාන්ද්‍ර ද්‍රාවණ කහ පාටයි කියලා ඉගෙන ගත්තා. ඊළඟට මේ නයිට්‍රික් භස්මයක් විදිහට අම්ලයක් විදිහට ක්‍රියා කරනවා කියලා කිව්වොත් භස්ම එක සෙට් කරලා පෙන්නන්න. භස්ම එක සෙට් කරලා පෙන්නන්න. නයිට්‍රික් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් නයිට්‍රේට් ධන ජලය. ඒ ආම්ලයක් විදිහට හැසිරෙන බව පෙන්වන්න කිව්වොත් මෙයාගේ තනුක නයිට්‍රික් ආම්ල ද්‍රාවණය අරගෙන මැග්නීසියම් වගේ ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරවන්න. ලෝහය සමග හයිඩ්‍රජන් පිට කරලා මැග්නීසියම් නයිට්‍රේට් ලබා දෙනවා. ඒකෙන් කියන්න පුළුවන් මෙයා ආම්ලයක් බව. එයා භස්මයක් බව පෙන්වනවා නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාවේදී ඒක බෙන්සින් නයිට්‍රෝකරණය කියන එක. එයා ඔක්සිකාරකයක් බව පෙන්වන්න කිව්වොත් තමයි ඇති වෙනකන් තියෙන්නේ. කොහොමද අපි ගත්තේ? එයා ඔක්සිකාරකයක් නම් සාන්ද්‍ර නයිට්‍රික් හැම වෙලාවෙම ලබා දුන්නේ NO2 බවට ඔක්සිහරණය වුණා නයිට්‍රික් වල ඉඳලා. ගෙනියන්න පුළුවන් ලොකුම තැනට ගෙනිච්චා. කවුරු අරන් ගියේ? මැග්නීසියම් නයිට්‍රේට් ගෙනිච්චා. තුන්වෙනි කාණ්ඩයෙන් ඇලුමිනියම් නයිට්‍රේට් ගෙනිච්චා. හතරවෙනි කාණ්ඩයෙන් කාබන් ඩයොක්සයිඩ් ගෙනිච්චා. පස්වෙනි කාණ්ඩයෙන් පස්වෙනි කාණ්ඩයෙන් ෆොස්ෆොරික් වලට ගෙනිච්චා. හයවෙනි කාණ්ඩයෙන් සල්ෆියුරික් වලට ගෙනිච්චා. ඩී ගොනුවෙන් කොපර් කියුප්‍රික් නයිට්‍රේට් වලට ගෙනිච්චා. සහ තනුක නයිට්‍රික් තිබුණොත් කොපර් එක ප්‍රතික්‍රියා කළා අන්න NO2 නෙමෙයි දුන්නේ. එතනදි විතරක් NO දුන්නා. ඊළඟට ඇමෝනියා වලට ගියා. ඇමෝනියා ගැන මොනවද ඉගෙන ගත්තේ? එයා භස්මයක්. ඇමෝනියා කියලා කියන්නේ භාෂ්මික වායුවක්. ජලයේදී වෙලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ආයිත් සමතුලිතතාවක් දක්වමින් ඇමෝනියම් සහ ඇමෝනියම් අයන සහ OH මයිනස් වලට කැඩෙනවා දුබල භස්මයක් නිසා හැදෙන ඇමෝනියම් අයනය නැවත සැරයක් ජල විච්ඡේදනයට භාජනය වෙනවා. ඒ ඇමෝනියම් අයනය හැසිරෙන්නේ සංයුග්මක අම්ලයක් විදියට. ඒ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පුළුවන් නයිට්‍රික් වගේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඒක නිසා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් විදියට ක්‍රියා කරනවා කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ඇමෝනියා වලට පුළුවන් අම්ලයක්, භස්මයක්, ඔක්සිකාරකයක්, ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරන්න. භස්මයක් විදිහට හැසිරෙන කතාව කතා කරලා ඉවර නිසා අම්ලයක් විදිහට හැසිරෙනවා වියලි අවස්ථාවේදී. වියලි ඇමෝනියා නැත්නම් ඇමෝනියා ලික්විඩ්. සෝඩියම් එක හයිඩ්‍රජන් පිට කරලා සෝඩමයිඩ්, ඇමෝනියා එක මැග්නීසියම් එක හයිඩ්‍රජන් පිට කරලා මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදුවා. ඊළඟට අම්ලයක් ඔක්සිකාරකයක් ඉවර කරා එතනම. අම්ලයක් විදිහට ක්‍රියා කරා එතනදී ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරා එතනදී ඇමෝනියා. අවසන් වශයෙන් ඇමෝනියා ඔක්සිහාරකයක් විදිහට ක්‍රියා කරන ප්‍රතික්‍රියා සෙට් එක ලස්සනට මතක තියාගත්තා. එයා ඔක්සිහාරකයක් නම් කාරකයක් 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි කාරකය ක්ලෝරින්. ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් එක HCl හැදුවා. වැඩිපුර ඇමෝනියා හමුවේ HCl එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ්ට ගියා. වැඩිපුර ක්ලෝරින් තියෙනවා නම් නයිට්‍රජන් එක NCl3 වලට ගියා. NCl3 ජලය පිරිසුදු කරන්න ගන්නවා. NCl3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම NH3 ධන HOCl හයිපොක්ලෝරික් අම්ලය සාදර නිසා හයිපොක්ලෝරයිට් අම්ලය සාදර නිසා HOCl හයිපොක්ලෝරස් අම්ලය සාදර නිසා අන්න NCl3 කියන එක ජලය පිරිසුදු කිරීමට යොදාගත්තා. ඊළඟට ඊට අමතරව ඔන්න එතකොට ඇමෝනියා ඔක්සිහාරකයක් බව පෙන්වන ප්‍රතික්‍රියාවට ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව ගත්තා. තව කොපර් කියුප්‍රික් ඔක්සයිඩ් ඒ විතරක් නෙවෙයි තව ගත්තා මැංගනස් ධන ලෙඩ් ධන කොපර් ධන රයිට් කියලා සෙට් එකක්. ප්‍රධාන එකනා කියුප්‍රික් ඔක්සයිඩ්. මෙන්න කියුප්‍රික් ඔක්සයිඩ් ඇමෝනියා එක ප්‍රතික්‍රියා කළ මොනවද කරේ? ඇමෝනියාව නයිට්‍රජන් බවට ඔක්සිකරණය කරා. ලෝහයට වෙන යන්න තැනක් නැහැ. ඔක්සිහරණය වෙන්න එපයි. ධන දෙකේ ඉඳලා බිඳුවට ආවා. කියුප්‍රික් ඔක්සයිඩ් කොපර් වලට ආවා. එතනින් ඉවර කරා ඇමෝනියා වල ප්‍රතික්‍රියා ටික ඔක්කොම. තව ඉතින් ප්‍රයෝජන කීපයකට වැඩිපුර කියලා ඉවර වෙලා. හරිනේ? අපි ඇමෝනියම් ලවණ වලට ගියා. ඇමෝනියම් ලවණයට මොනවද කියන්න තියෙන්නේ? තුනක් හැර අනිකුත් ඕනෑම ඇමෝනියම් ලවණයක් රත් කිරීමේදී ඇමෝනියා ධන වායුමය ඵල ඒවායේ තියෙන්නේ ආම්ලික වායු. H2O හැරුණාට පස්සේ ඉතිරි ආම්ලික වායු.
තුනක් හැරකුවම තුන් දෙනා කවුද? ඇමෝනියම් ඩයික්‍රෝමේට් රත් කරාම නයිට්‍රජන් Cr2O3 නිල් කොළ අවක් ෂේපය. රයිට්? නැත්නම් ඝනයක් සහිතව වියෝජනය වන එකම ඇමෝනියම් ලවණය තමයි ඇමෝනියම් ඩයික්‍රෝමේට්. රත් කිරීමේදී යන නයිට්‍රජන් පිට වෙනවා Cr2O3 සමග. ජල වාෂ්ප ගැන කියන්න ඕනේ නැහැ. ඇමෝනියම් නයිට් ඊට පස්සේ ඇමෝනියම් ඩයික්‍රෝමේට්, ඇමෝනියම් නයිට්‍රයිට්, ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රයිට් රත් කරාම N2, ඇමෝනියම් නයිට්‍රේට් රත් කරාම N2O සිනහ වායුව නයිට්‍රස් ඔක්සයිඩ්. එතනින් ඉවර කරා ඇමෝනියම් ලවණ. හඳුනා ගැනීම වලට ආවා. මොනවාද මේ අයන වල හඳුනා ගැනීම කිව්වම කතා කරන්න තියෙන්නේ නයිට්‍රජන් වල නයිට්‍රයිඩ් ඉස්සෙල්ලාම ඇමෝනියා ඊට පස්සේ නයිට්‍රයිඩ් නයිට්‍රයිට නයිට්‍රේට ඇමෝනියම් ලවණ. ටක් ටක් ගාලා කියමු. ඇමෝනියා හඳුනා ගන්න පුළුවන් කොහොමද? ඇමෝනියා හඳුනා ගන්න පුළුවන් කොහොමද? නෙස්ලර් ප්‍රතිකාරකය තුලට යවන්න K2HgI4 රසදිය අන්තර්ගත ප්‍රතිකාරකයක් K2HgI4 හෙවත් නෙස්ලර් ප්‍රතිකාරකය තුලට යවුවම දුඹුරු පාට අවක්ෂේපයක් දෙනවා. රතු ලිට්මස් කැල්ල අල්ලන නිල් පාට වෙනවා. HCl තවරු වීදුරු මූඩියක් ඇල්ලුවම ඇමෝනියා වලට HCl තවරු වීදුරු මූඩියක් අල්ලන්න සුදු දුමාරයක් ලබා දෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු දුමාරය. ඕනෑම නයිට්‍රයිඩ් එකට අම්ල ස්වල්පයක් යොදන්න. ඕනෑම නයිට්‍රයිඩ් එකට අම්ල නැත්නම් ජලය ස්වල්පයක් යොදන්න. ජලයෙන් H+ අරගෙන ඇමෝනියා පිට වේ. ඊට පස්සේ අර සෙට් එකම තමයි කියන්න තියෙන්නේ. නෙස්ලර්, රතු ලිට්මස්, HCl තවරු වීදුරු මූඩිය. ඕනෑම නයිට්‍රයිඩ් එකට තනුක අම්ල ස්වල්පයක් යොදන්න. NO2 රතු දුඹුරු වායුව තවත් විදිහකට කිව්වොත් සමස්ත රසායන විද්‍යාවටම තනුක අම්ල සමග රතු දුඹුරු වායුවක් පිට කරන ඇනායන තියෙන්නේ එකම එකයි. ඒ තමයි නයිට්‍රයිට්. ඊළඟට ඕනෑම නයිට්‍රේටයකට නයිට්‍රේට හඳුනා ගැනීමට යමු. නයිට්‍රේට් ආයන හඳුනා ගැනීමට යමු. නයිට්‍රේට් වලට ගියාම මොකද්ද කියන්න පුළුවන්? හඳුනා ගැනීම ටෙස්ට් දෙකක් මූලික වශයෙන් කතා කරා. එකක් තමයි දාන්න ඇලුමිනියම් වෙනකොට ඕනම උභයගුණී ලෝහයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරන්න ඇමෝනියා පිට වෙනවා. එම නැත්නම් ඇලුමිනියම් හෝ උභයගුණී ලෝහය වෙනකොට ලෝහ මිශ්‍රණයක් දාන්න පුළුවන්. අපි කියනවා ඩෙවදා ලෝහ මිශ්‍රණය. ඕනි නම් සංයුතිය මතක තියාගත්තට කමන්නේ. කොපර් ඇලුමිනියම් සිංක් කොපර් 50%යි ඇලුමිනියම් 45%යි සිංක් 5%යි. ඊට පස්සේ නයිට්‍රේට් හඳුනා ගැනීම ඊළඟ ටෙස්ට් එක අලුතගෙන මාලි නෙවෙයි අලුතගෙන ෆෙරස් සල්ෆේට් සමග සාන්ද්‍ර සල්ෆියුරික් දාන්න දුඹුරු වලයක් ලබා දෙන. මේ දුඹුරු වලය කොහොමද හැදෙන්නේ කියන එකත් ඉතා වැදගත් වෙනවා. නයිට්‍රේට ෆෙරස් සමග ප්‍රතික්‍රියා කළා ෆෙරස් ෆෙරික් වලට ගෙනියද්දී නෝ වලට යනවා. ඒ නෝ ෆෙරස් එක සෙට් වෙලා ෆිනෝ 2+ හදනවා. ෆිනෝ 2+ හදනවා. ෆිනෝ 2+ කියලා කියන්නේ දුඹුරු වලයට. ෆිනෝ 2+ දුඹුරු වලය. ඊට පස්සේ ඕනෑම ඇමෝනියම් ලවණයක් දැකපු ගමන් මතක් වෙන්න ඕනේ මෙච්චරයි වගන්ති. ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භෂ්ම ස්වල්පයක් යොදා උණුසුම් කරන්න ඇමෝනියා වායුව පිට වෙනවා. එතනින් ඉවරයි ඒ ආයන ටික දරුවනේ. ඊළඟට තවත් ඉගෙන ගත්තා ෆොස්ෆයිඩ්, ආසනේට්, ඔන්න SB ධන 3 BI ධන 3. මෙන්න මේ අයන කොහොමද හඳුනගන්නේ? ෆොස්ෆයිඩ් එකකට ඕනෑම ෆොස්ෆයිඩ් එකකට දාන්න නයිට්‍රික් අම්ල ස්වල්පයක් මොනවද ලැබෙන්නේ? ෆොස්ෆේට් වෙනවා. අන්නේ ෆොස්ෆේට් අයන ඇමෝනියම් මොලිබ්ඩේට් දැම්මට පස්සේ කහ පාට අවක්ෂේපයක් හෝ කහ පාට ද්‍රාවණයක් ලබා දෙනවා. ඊළඟට ආසනේට් ද්‍රාවණයකට ඒස් ධන 3 නම් ඒස් ධන 3 ද්‍රාවණයකට ඒස් ධන 3 මේ සෙට් එකටම එකපාරට හලන්න HCl සමග H2S S2S3 කහ S2S3 කහ මෙතන කහ පාට අවක්ෂේපයේ සමග සල්ෆර් කලිල සල්ෆර් හේතුවෙන් අපැහැදිලි ද්‍රාවණය මෙතන S2S3 පැහැදිලි ද්‍රාවණය කහ පැත්තේ අවක්ෂේපයේ සමග පැහැදිලි ද්‍රාවණය SB2S3 තැඹිලි පාට අවක්ෂේපය Bi2S3 කළු පාට අවක්ෂේපය. එනම් සමස්ත 15 වෙනි කාණ්ඩයට අදාළ සියලු සිද්ධාන්ත අවසන් විනාඩි කිහිපෙන් ඔන්න මතක් කරා. නැවත ඔයාලට පුළුවන් වෙන්න ඕන ඊටත් වඩා ඉක්මනට මතක් කරගන්න මුළු SPD ගුණවල රසායනික විශාල ප්‍රමාණයක් දැන් දරුවනේ අවසන්. එමනම්
අපි 16 වන කාණ්ඩයෙන් ඊළඟට හමු වෙමු. රයිට් එමනම් ආයිබෝන් දරුවනේ.